රාජ පාඩම වෙන්නේ අපි software ගැන කතා කර ඉන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට software structure එක ගැන ඉස්සලා අදහසක් දීලා ඉන්න ඕන. මෘදුකාංග ව්‍යුහය ගැන. මේක සමහර ළමයි මේවා ගැන දන්න අය ඉන්නවා. සමහර ළමයි මේවා ගැන නොදන්න අය ඉන්නවා. නිසා දෙගොල්ලන්ටම මම පාඩම ওই විදිහට කතා කරනවා. ඔයාලට පේනවා ඇති මේ කොලේ මම උඩින්ම software structure කියලා ටයිප් කළේ. ඒ වගේ ඔයත් ලියා ගන්න software structure එක. මම හිතනවා මේ පාඩම මම ඔයාලට කරේ නැහැ කියලා. එහෙම මතකයක් තියෙනවා නම් පොඩක් ඉස්සරහට යන්න ඉස්සලා කියන්න. මේකට සිංහලෙන් කියනවා මෘදුකාංග ව්‍යුහය කියලා. මෘදුකාංග ව්‍යුහය. ඒතර අපි පරිගණකයත් එක්ක වැඩ කරනකොට ඒ හා සම්බන්ධ විෂයන් ඉගෙන ගන්නවා නම් කවුරු හරි කෙනෙක් මූලික මට්ටමේ හරි ඉහළට ගිහිල්ලා තවත් ඩිග්‍රියක් දක්වා ඉගෙන ගන්නවා හරි කොයි ක්‍රමයකට හරි මේ විදිහට ඔයා මේ විෂයට අත තියනවා නම් ඔයාට නිතරම ටච් වෙන දේ තමයි මෘදුකාංග. අපි දැන් පාඩම් පටන් ගන්නකොටම හાર્ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් ගැන ගොඩක් කතා කරලා තියෙනවා. ඒ පිළිබඳ අවබෝධය ඇති. ඒ පිළිබඳ අවබෝධය නැතුව වගේ නම් පළවෙනි පාඩම් පිළිබඳ අය පාරක් වීඩියෝ එක හැමෝම බලන්න ඕනේ. මෘදුකාංග ව්‍යුහය කොටස් දෙකකට කඩා ගන්නවා අපි. ස්ට්‍රක්චර් එක අඳගෙන යන්න. සිස්ටම් software පද්ධති මෘදුකාංග කියලා අපි කතා කරන ඒවට. application software. යෙදුම් මෘදුකාංග. මම මේට කියන්නේ ඔයගොල්ලන්ට ලියලා ස්ට්‍රක්චර් එක හදාගන්න. operating system,
translating system, utility system. පද්ධති මෘදුකාංග ප්‍රධාන කොටස් තුනයි. operating system, translating system and utility system කියලා. යෙදුම් මෘදුකාංග නැවත කොටස් දෙකයි. application languages, application packages කියලා. යෙදුම් භාෂා සහ යෙදුම් වැඩසටහන්. මම යට යට ඒ වගේ සිංහලෙන් ටයිප් කළේ නැහැ. වෙලාව යන නිසා. ඔයාලා වගේ මගේ ශබ්දය අහගෙන ලියා ගන්න ඒවා. මෙතන කියන්නේ operating system එකේ සිංහල තේරුම මෙහෙයුම් පද්ධතිය. නැත්නම් මෙහෙයුම් පද්ධති. translating system කියන්නේ පරිවර්තන පද්ධති. utility system කියන්නේ භාවිතමය පද්ධති. භාවිතමය පද්ධති. application languages කියන්නේ යෙදුම් භාෂා. application packages කියන්නේ යෙදුම් වැඩසටහන්. යෙදුම් භාෂා සහ යෙදුම් වැඩසටහන්. application languages නැවත කොටස් දෙකයි. high level and low level කියලා. ඉහළ ගණයේ සහ පහළ ගණයේ වශයෙන්. ඉහළ ගණයේ සහ පහළ ගණයේ. application packages නැවත කොටස් දෙකයි. tailor-made සහ ready-made කියලා.
මට එයා කියපු එක ඇහුන්නේ නැහැ පුතේ. සර් මේ ඇප්ලිකේෂන් ලැන්ග්වේජ් කියන එකේ හයි ලෙවල් කියලා දෙකම එකක්ද? නෑනේ. ඒක low level. ඒක ගෑනු දරුවෙක් මොනවා හරි කියනවා මට ඇහෙන්නේ නැහැ. එයාගේ සිග්නල් නැතුව ඇති. මැසේජ් එකක්වත් දාන්න බලන්න. සිග්නල් නැතුව කතා කරන ළමයා මැසේජ් එකක් දාන්න මොකද්ද කියන්නේ කියලා. සර් කියනවා වගේ නම් මට ඇහෙනවා. කතා කරන කෙනා කවුද කියලාත් හොයන්න බෑ. තේජානි. තේජානි ඔයා මැසේජ් එකක් දාන්න බෑන මට ඔයා කියන එක ඇහෙන්නේ. තේජානි මැසේජ් එකක් දාන්න මට ඇහෙන්නේ ඔයා කියන එක. MS Office graphic design ,3D animation, video editing, ගොඩක් දේවල් තියෙනවා. others කියලා දානවා ඒ නිසා. MS Office කියන ready-made package එක, graphic design package එක, 3D animation කියලා තියෙනවා, ත්‍රිමාන සජීවීකරණය කියලා, වීඩියෝ සංස්කරණය කියලා තියෙනවා. තවත් ගොඩාක් දේවල් තියෙනවා web design අරවම කියලා. ඉතින් ඒක ඔක්කොම ලියන්න ඉවත් අපිට ඉඩමදි. නිසා අපි යම් ප්‍රමාණයක් ඒක හඳුනගත්තා. ready-made. MS Office කිව්වහම ඒකේ තියෙන්නේ application.
රයිට් ඔන්න තියෙන ඇප්ලිකේෂන් ප්‍රධාන 4 තව ඇප්ලිකේෂන් අපිට 7ක් 8ක් උනත් කතා කරන්න පුළුවන්. නමුත් ඒවා එච්චර අදාළ නැති නිසා අපි ප්‍රධාන 4ට පරිමදාරිතාවය දීලා අපි මේ කෝස් එකේ ඉගෙන ගන්නවා. লীලා ඉවරයි නම් වඩක් මට ඉවරයි කියලා කියන්න. ඉවරද ළමයි? ඉවරයි සර්. මම එක්ස්ප්ලেইন කරනවා. ඉවරයි සර්. good. එක්ස්ප්ලেইন කරනවා බලා ගන්න. තමන් කිව්වා පරිගණක විෂය අපිට ඕන වෙන්නේ කොයි වගේ තැන්වලද කියලා. අපි බස් එක කොන්දොස්තර කෙනෙක් වුණත් අපි මොනාරි කාර්යාලයක ගිහිල්ලා එදිනෙදා තියෙන කම්පියුටර් භාවිත කරලා වැඩ කරන කෙනෙක් වුණත් ගුරුවරයෙක් වුණත් ශිෂ්‍යයෙක් වුණත් අමාත්‍යාංශික වැඩ කරන කෙනෙක් වුණත් ඒ වගේම රාජ්‍ය නායකයා වුණත් එමත් ආචාර්යවරයෙක් මහාචාර්යවරයෙක් වුණත් මෙන්න මේ ව්‍යුහයත් එක්ක අපිට ඉන්න වෙනවා. මේ මෘදුකාංග ව්‍යුහය තමයි ලෝකේ හැමතැනම පරිගණකයක් භාවිතා කරන කෙනෙක් ළමයෙක් ඒ පරිගණකය අනිවාර්යයෙන්ම එක වැඩ කරනකොට භාවිතා කරන මෘදුකාංග කට්ටලය. right. එතකොට අපිට සිද්ධ වෙනවා අපේ තරාතිරම කුමක් වුණත් මේ මෘදුකාංග කට්ටලයත් එක්ක ඉන්න. හැබැයි ලෝකෙ කිසිම කෙනෙක් මේ සමස්ත මෘදුකාංග 100%ක්ම දන්නේ නැහැ. මේ උගන්න මම වුණත් ලෝකෙ ඉන්න විවිධ පරිගණක ශාස්ත්‍රයේ දැවැන්ත ඉංජිනේරුවෝ වුණත් මේ සියල්ල දන්නේ නැහැ. මොකද මේවා නිර්මාණය වෙලා තියෙන එක එක ආයතන විසින් එක එක පුජ්‍යලයක තියෙන ඒ විශේෂඥ දැනුම මත.
ඉතින් අපි හැමෝටම මේ දැනුම එක වගේ නැහැ. ඒ වුණත් අපි try කරන්න ඕන කිසියම් වූ ආකාරයකින් මේ වගේ කොටසක් හරි තමන්ගේ දැනුමට එකතු කරගන්න. ඉතින් ගුරුවරයෙක්ට උගන්වනකොට මේ හැමදේම පිළිබඳ යම් දැනුමක් තියෙන්න ඕන. හැබැයි සිසුවෙක් හැටියට ඉන්න ඔයාට එකපාරට මේ දැනුම ගන්න බෑ. අපි මම දැන් පස්වෙනි දවස් අද ක්ලාස් එකේ උගලන්ට යම් දෙයක් තේරුණා. මේ කම්පියුටර් සයන්ස් කියන්නේ කොයි වගේ දෙයක්ද කියලා. දැන් ගොඩක් අය මේ මූලික තියරි කොටසට සම්බන්ධ වෙන්නේ නැහැ. ඇයි ඒගොල්ලෝ ජොබ් කරනවා සමහර ඒ නිසා ඒගොල්ලෝ හිතන්නේ මේ වර්ඩ් එක්සෙල් අරෝමටිය දැනගත්තම ඇති කියලා. ඉතින් මම පළවෙනි දවසේ කරපු දේශනේ එතකොට වටිනාකමක් නැහැ. එහෙම සමහරවිට එහෙම හිතා ගන්න තේරුමක් නැහැ. ඒ නිසා මට සමහරට ප්‍රයිවට් මෙසේජ් කරනවා අර සබ්ජෙක්ට් එක ඉක්මනට ගන්න සර් මේක කරන්න කියලා. නමුත් ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. මම කිව්වා අපි අධ්‍යාපනයේදී අනිවාර්යයෙන්ම BJ ගැන දැනගන්න ඕනේ. අපි පළමුව හිතවන මේ BJ දැනගෙන තමයි මේ මහා අධ්‍යාපනය කියන නැත්තම් මේ අපි ඉගෙන ගන්න විෂය මහා රුක්ෂයක් විදියට වර්ධනය වෙන්නේ. ඉතින් ඒක දැනගන්න මේවත් ඕනම තැනක තර්ක කරන්න. ඕනම විභාගයකදී Tamanට ඒ විභාගයට අභියෝගයක් වෙන්න. තවත් කාට එක්ක හරි කතා කරනකොට ඒ කතා කරන පුජ්‍යලයාගේ තර්කයන් බින්දින්න. Tamanගේ දැනුම Taman ළඟ තියෙන්න ඕන. ඉතින් ඒ නිසා දැන් අපි අවුරුදු ගාණක් වෙසිලා ඉගෙන ගත්ත දේ තමයි මේ. මේක මට කවුරුත් උගන්වපු ගුරුවරයෙක් උගන්වපු ස්ට්‍රක්චර් එකක් නෙවෙයි. මගේ එක්ස්පීරියන්ස් එකෙන් මම උගන්වලා දැනගත්තු දේ තුලින් හදාගත්තු ස්ට්‍රක්චර් එකක්. හැබැයි මේකේ ලෝකේ උපාධියක් දක්වා යනකොට ඒ ළමයාට මේ හරහා දැනුම අපි ලබා දෙනවා. ඒ විශේෂයෙන් දැනුම යාට හම්බ වෙනවා. මේ හැම දෙයක්ම වගේ ආ ඉගෙන ගන්නවා. 100ක් ඉගෙන ගන්නවා යම් කොටසක්. නමුත් තව කොටස් යම් කොටස් වලින් 50-70 ඉගෙන ගන්නවා. ඉතින් ඔයාලට මේ ස්ට්‍රක්චර් එක නිසා වැදගත් වෙනවා. ඔයාලගේ ආරම්භය නිසා මේ පරිගණක පාඨමාලා තුලින් ඔයා ආරම්භ කරන නිසා ශේෂ්ත්‍රය ඉහළට යන්න. ඒතර මේක ව්‍යුහයක්, ස්ට්‍රක්චර් එකක්. මේක කොටස් දෙකකින් හැදෙන්නේ. පළවෙනි එක තමයි සිස්ටම් සොෆ්ට්වෙයාර්. පද්ධති මෘදුකාංග. දෙවෙනි එක තමයි ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්. පළවෙනි එක සිස්ටම් සොෆ්ට්වෙයාර්. සර් ඇහෙන්නේ නැහැ සර්. සර් හෙන්න පුතේ පොඩ්ඩක් ඉන්න. මම ඔයාලට කතා කරන්න මම කෝල් එකක ඉන්න පොඩ්ඩක් ඉන්නවා. හරි ඔයා කියන්න. හරි. ඉම්පෝටන්ට් කෝල් එකක් ආවා. ඒකයි පොඩ්ඩක් නැති. හරි. එහෙනම් එතකොට අපි වර්ග දෙකකට කඩනකොට සිස්ටම් සොෆ්ට්වෙයාර් තමයි පළවෙනි වර්ගය. අනිත් එක ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්. මේ සොෆ්ට්වෙයාර් දෙක කම්පියුටර් එකේ හાર્ඩ් එකේ තැන් දෙක තමයි ගබඩා වෙන්නේ. කම්පියුටර් එකේ හાર્ඩ් එකේ තැන් දෙකක තමයි ගබඩා වෙන්නේ. මම මේ දැනුමක් දෙනවා යාට. මේ තියෙන්නේ කම්පියුටර් එකේ හાર્ඩ් එක. මම දැන් මේ this computer කියන එක ක්ලික් කරාට පස්සේ අපිට වින්ඩෝ එකක් ආවා. ඒ වින්ඩෝ එක වාට මේක නම් පේනද රතු පාටලා තියෙන්නේ මේ. මේක සාමාන්‍යයෙන් රතු පාට වෙන්නේ නැහැ. නමුත් මගේ hard disk එකේ කොටස් දෙකම පිරලා දැන්. දැන් මේක අනවශ්‍ය දේවල් අයින් කරලා නැවත සුද්ධ කරන්න ඕන. එතකොට මේ C part එක මෙන්න මේ partition එකේ තමයි system software ටික තියෙන්න ඕන. system software අනිවාර්යෙන් මේ partition එකේ තියෙන්න ඕන. ඒ කියන්නේ Windows, ඒ වගේම Office package එක අනිකුත් අපි install කරන දේවල්, ඒ වගේම දැන් මේ computer එකේ install කරලා තියෙන Zoom වගේ application මේ C part එකේ තියෙනවා. අද මේ ගැන මම අවබෝධයක් දෙන්නම් තව ඉස්සරහට. ඊළඟට application software ටිකත් මේ C part එකේ තියෙන්න ඕන. හැබැයි application software වලින් වැඩ කරලා ගබඩා කරන දේවල් ටික. අපි save කරනවා කියලා කියන්නේ. save කරන දේවල් ටික මේ D part එකේ තියෙන්න ඕන. දැන් ගොඩක් අය save කරන්නේ කොහෙද තාමත් ගොඩක් අය මේ කම්පියුටර් ඩිප්ලෝමා කරලා අරෝමා කරලා ඔක්කොම නේද save කරන්නේ කොහෙද? my computer වල. සම්පූර්ණ වැරදි. save කරන්නේ my documents වල. මෙන්න මෙතන තමයි save කරන්නේ. වැරදි. save කරන්න ඕනේ මේ hard disk එකේ D part එකේ වෙනමම folder එකක් හදාගෙන. අද මම ඒක කියලා දෙනවා ඔයාලට. හරි එතකොට දැන් මම මේ කීයේ මොකද්ද? application system software සහ application software කියලා දෙකක් තියෙනවා. software කියලා කියන්නේ උපදේශ පද්ධතියක්නේ. උපදේශ මාලාවක්.
කවුරු හරි කෙනෙක් විසින් හදලා තියෙන තවත් කෙනෙකුට වැඩ කරන්න හදලා තියෙන උපදේශ පද්ධතියකට අපි කියන්නේ software එකක් කියලා. ඒක අතින් අල්ලන්න බෑ, ඇහින් දකින්න බෑ. හැබැයි feelings තියෙනවා. ඒ වගේම වේගෙන් තන අරගෙන යන්න පුළුවන් කියලා අපි ඉගෙන ගත්තා මේක ඉස්සෙල්ලා. ඒ අනුව ඒවා system software හැටියට එක කොටසකුයි application software හැටියට තව කොටසකුයි කියලා වර්ග දෙකක් තියෙනවා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා system software operating system කියලා. operating system අපි දැන් මේකට ඉගෙන ගත්තා. අපිට මතක ඇති operating system අපි ඉගෙන ගත්තා මේ ටියුටෝරියල් එකේ මෙන්න මෙතනදී. මේ තියෙන operating system ගැන අපි කතා කරපු එක. මේ පද්ධති යෙදුම් මෘදුකාංග කියලා අපි කතා කළා. ඒතර මේ තියෙන operating system ටික Windows වර්ගේවා Mac වර්ගේවා Linux වර්ගේවා තව ගොඩක් තියෙනවා. ඉතින් operating system ටික කොහෙද තියෙන්නේ? system software ගැන කියන ගණය යටතේ. ඒ වගේම translating system. translating system කියන්නේ පරිවර්තන පද්ධතිය. පුජ්‍යලයා වැඩ කරන්නේ තමන්ගේ ස්වභාෂාවෙන් අපි එකට කියනවා human language කියලා. මානව භාෂාවට අපි කියනවා human language. අපි සිංහලෙන් වැඩ කරනවා, ඉංග්‍රීසියෙන් වැඩ කරනවා, දෙමළෙන් වැඩ කරනවා, අරාබි රටවල අරාබියෙන් වැඩ කරනවා, ජපානීස් වලින් වැඩ කරනවා, ඉතාලියෙන් වලින් වැඩ කරනවා. හරිද? ඉන්දියාවේ තමිල් වලින් වැඩ කරනවා, නැත්නම් හින්දි භාෂාවෙන් වැඩ කරනවා. එංගලන්තයේ ඇමරිකාවේදී ඉංග්‍රීසි වලින් වැඩ කරනවා. ඒවා තමයි මානව භාෂා. හැබැයි පරිගණකයට භාෂාවක් තියෙනවද? නැහැ. අපි දැන් ඉගෙන ගත්ත පරිගණකයට භාෂාවක් නැත. හැබැයි පරිගණකයේ විසින් sannivedana කරන භාෂාවක් තියෙනවා. පරිගණකයේ ඉංග්‍රීසි දන්නෙත් නැහැ, සිංහල දන්නෙත් නැහැ, දෙමළ දන්නෙත් නැහැ. දැන් ගොඩක් අය අහුවොත් කියන්නේ පරිගණකයේ භාෂාව මොකක්ද කියලා අහුවොත් ඉංග්‍රීසි කියලා කියන්නේ. සම්පූර්ණ වැරදි. කොයි වෙලාවකවත් ඉංග්‍රීසි කියලා කියන්න එපා. පරිගණකයේ භාෂාවක් නැත. හැබැයි පරිගණකයේ sannivedana කරන භාෂාවක් තියෙනවා. ඒකට අපි කියනවා යාන්ත්‍රික භාෂාව කියලා. machine language එක. බිඳුව සහ එක ආශ්‍රිතව තමයි පරිගණකයේ හැම වෙලෙම තවත් දෙයක් එක sannivedana කරන්නේ. ඒ වගේම utility system. translation system ගමට අවසන් කරන්න බැරිනවා. ඒත් පරිගණක පද්ධතියේ තියෙන යාන්ත්‍රික භාෂාවට මිනිස්සු කතා කරන තමන්ගේ ස්වභාෂාව එහෙම නැත්නම් තමන්ගේ අපි කියන්නේ human language එක සිංහල හරි ඉංග්‍රීසි හරි දෙමළ හරි කියන භාෂාව තේරුම් කරලා දෙන්න තවත් අතරමැදි භාෂාවක් අවශ්‍යයි. අන්න ඒ තේරුම් කරලා දෙන අතරමැදි භාෂාවලට කියනවා translating system කියලා. මේවා වර්ග තුනකින් තියෙනවා. compiler, interpreter, assembler කියලා. මම ඒ ටික මෙතෙන්ට ඇඩ් කරේ නැහැ. compiler කියන්නේ translating system එක. interpreter කියන්නේ assembling system එක. මේ translating system එක. assembling කියන්නේ translating system එක. ඒ වගේ පරිගණක අභ්‍යන්තරයේ සිස්ටම් ගොඩක් තියෙනවා. ඒක තව ටිකක් ඉහළට ඔයා ඉගෙන ගන්නකොට ඒ ගැන විස්තරාත්මකව කතා කරાયකි. ඒවා නිකන් අර තියරි නිසා බෝරින් වගේ අහගෙන ඉන්න. ඊළඟට යුටිලිටි සිස්ටම්. යුටිලිටි සිස්ටම් කියන්නේ භාවිතමය මෘදුකාංග. පරිගණකයට යම් යම් ගැටලු ඇති වෙනකොට පරිගණකයේ යම් අවහිරතා ඇති වෙනකොට ඒවා අයින් කරන්න. ඒ ඇති වෙන ප්‍රශ්න ගැටලු වලින් මිදෙන්න භාවිතා කරන මෘදුකාංග වර්ගය තමයි යුටිලිටි සිස්ටම්. එක්සැම්පල් උදාහරණයක් හැටියට අපි ගත්තොත් පරිගණකයට වෛරස් එකක් එනවා. ඔයගොල්ලෝ අහලා තියෙනවා වෛරස් එනවා කියලා. ඒ වෛරස් ආපෙලාවක ඒ පරිගණකයේ වෛරස් එක ඉවත් කිරීම සඳහා අපි වෛරස් නාශක මෘදුකාංගයක් භාවිතා කරනවා. වෛරස් එක ආපුවම වෛරස් එක තියාගෙන ඉන්නේ අපි. ඒ වෛරස් එක කම්පියුටරේ අයින් කරනවා. ඒ අයින් කරලා භාවිතා කරනවා මොකද්ද? කම්පියුටර් එක තුල වෛරස් ප්‍රොටෙක්ටින් software එකක්. එහෙම නැත්නම් අපි කියන්නේ කැටියෙන් කියවොත් වෛරස් ගාඩ් එකක්. අන්න ඒවා අයිති වෙන්නේ යුටිලිටි සිස්ටම් වලට. ඒ වගේම කම්පියුටර් එකේ තියෙන ඉඩ ප්‍රමාණය අනවශ්‍ය ලෙස භාවිතා වෙලා විවිධ තැන්වල ෆයිල්ස් ඒවම තියෙනවා. ඒ වගේ වෙලාවක භාවිතා කරනවා මොනවද? disk cleaner software එකක්. disk clean කරන්න පුළුවන් software තියෙනවා. ඒවා වෙනම ඩවුන්ලෝඩ් කරන්නත් තියෙනවා. operating system එකත් එක්කත් දෙනවා. ඒ වගේම පරිගණකයේ ඉඩ වැඩි වෙනකොට hard disk එකේ ඉඩ වැඩි වෙනකොට අපි backup කරගන්නවා. සමහර අපිට අත්‍යවශ්‍යම දේවල් පරිගණකයේ පැත්තකින් අයින් කරලා වෙන් කරලා තියෙනවා. ඒවට අපි කියනවා backup in software කියලා. ඒවට කියනවා backup කරන්න ගන්න software, backup in software. ඉතින් ওই වගේ utility software ගොඩාක් තියෙනවා පරිගණකයත් එක්ක වැඩ කරන අයට. එහෙනම් ඔන්න මම ආයෙ පාරක් කියන්නම්. පද්ධති මෘදුකාංග හැම වෙලෙම තියෙන්නේ hard disk එකේ මොන part එකේද? hard disk එක හැම වෙලෙම තියාගන්න අපි කොයි part එකේද? C part එකේ. හරිද? system එකේ තියෙන C part එකේ. හරිද? ඒ වගේම ප්‍රධාන දේවල් තමයි system software ප්‍රධාන දේවල් තමයි operating system, Windows, ඒ වගේම iOS, ඒ වගේම Ubuntu, Linux වගේ ඒවා operating system වෙනවා. දැන් ඔයගොල්ලෝ කම්පියුටරේ පාවිච්චි කරනවා Windows කීයද පාවිච්චි කරන්නේ? Windows 7 වෙන්න පුළුවන්, Windows 8 වෙන්න පුළුවන්. දැන් මගේ කම්පියුටරේ මම පාවිච්චි කරන්නේ Windows 10. දැන් අද ඊටත් වඩා එහා operating system එකක් ලෝකේ
එළියට ඇවිල්ලා තියෙනවා Windows 11 කියලා. ඊළඟට ට්‍රාන්ස්ලේටින් සිස්ටම් කියන්නේ මොකද්ද? පරිවර්තන පද්ධතියෙන් පරිගණකයක් එක්ක සාමාන්‍ය පුජ්‍යලයක් වැඩ කරනකොට ඒ පුජ්‍යලයා වැඩ කරන භාෂාව පරිගණකයට කියලා දෙන්න. පරිවර්තනය කළ දෙන්න භාවිතා කරනවා ට්‍රාන්ස්ලේටින් සිස්ටම්. ඒ වගේම යුටිලිටි සිස්ටම් පරිගණකයට යම් වෙලාවක කිසියම් ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වෙන වෙලාව විදිහට යම් මෘදුකාංග ඇතුළත වෙලා තියෙනවා නම් ඒවා ඉවත් කරන්න යුටිලිටි සිස්ටම් භාවිතා කරනවා. ඒ අනුව වෛරස් එකක් ගියපු මේක අයින් කරන්න, හાર્ඩ් ඩිස්ක් එකේ ඉඩ වැඩි වුණාම ඒවා ටික අයින් කරන්න. ඒ වගේම අපිට අත්‍යවශ්‍ය දේවල් මැකිලා යන්න නැතුව පැත්තකින් තියාගන්න බෑකප් කරන්න වගේ දේවල් භාවිතා කරන මෘදුකාංග වෙන වෙනම තියෙනවා. ඒවා ඩවුන්ලෝඩ් කරලා ගන්නත් පුළුවන් ඔපරේටින් සිස්ටම් එකත් එක්ක වෙනමත් වෙනවා. ඒවට කියනවා යුටිලිටි සිස්ටම් කියලා. දරන වැදගත් පැත්තක් software වල. දැන් ඔයාලට තේරෙන්නේ නැති software කියපුවම ඒ වාගේ තියෙන වැදගත්කම. දැන් අපි මේවා දන්නේ නැතුව අඳුරේ අතපත ගන්නවා වගේ එක්ක ෆෝන් වල වැඩ කරනවා අපි. එක්ක කම්පියුටර් වල වැඩ කරනවා. නේද? දැන් ඔෆිස් වල එහෙම වැඩ කරන ගොඩ අය මේවා දන්නේ නැහැ. හරිද? සමහරලාට එහෙම දන්නේ නැතිකම නිසා ඒ පරිගණකයෙන් ගන්න තියෙන වැඩ කොටස් නැත්තම් ප්‍රයෝජනෙ ගන්න අපි දන්නේ. අපි හිතාගෙන ඉන්නේ පරිගණකයක් කියන්නේ ටයිප් කරන්න දේවල් විතරයි තියෙන තැනක් කියලා. නයිට ගොඩක් එහා දේවල් කර හැකියි. මම කියන්නේ සඳ ඉර අඟහරු පවා තරණය කරන්න පරිගණකය හරහා ලෝකයේ තියෙන මුහුද පත්ල ගවේෂණය කරන පරිගණකය හරහා කොවිඩ් වෛරසයට සියලුම අවශ්‍ය කරන ප්‍රතිවෛරස හොයාගත්තේ පරිගණකය භාවිතා කරලා සියලු පරීක්ෂණ ලෝකේ කරන ඒ වගේම කැනීම් කටයුතු හරිද ආදි මානවයන් ගැන හොයාගන්නේ පරිගණකය හරහා ඒ වගේම අපායවල ගැන දිව්‍ය ලෝක ගැන පවා හොයන්න පරිගණකය භාවිතා කරනවා බුදුරජාණන් වහන්සේ සහ ක්‍රිස්තුස් වහන්සේලා වැනි ඒ ලෝකෙට බුදු ශාස්ත්‍රවරුන් එදා දේශනා කරපු ඒ හඬින්ම ඒ ධර්මය අපිට අහන්න පරිගණකේ භාවිතා කරනවාද ඒ වගේම ලෝකයේ තියෙන විශාල දැවැන්ත දේවල් කරන්න පරිගණකේ භාවිතා කරනවා ඉතින් අපි ටයිප් කරන්න ගණන් ටිකක් හදන්න ඔය ඔෆිස් එකේ ගිහිල්ලා මොනවාරි වැඩ කරන්න කියලා ඉගෙන ගත්තොත් අපිට ඒකෙන් ඇති වෙන සෙටක් නැහැ ඒ නිසා අපි ඉගෙන ගන්න ඕන අපි කවදා හරි දවසක මේ විෂයෙහි තියෙන දේවල් හාරලා හොයාගෙන ඉගෙන ගන්නවාමයි කියලා. මොකද මේකේ ගොඩක් තරුණ ළමයි ඉන්නේ. ඒගොල්ලන්ට බැරි කමක් නැහැ. ධෛර්යය දැම්මොත්, කම්මැලි වෙලා හැබැයි නිදාගත්තොත් අනේ මට ඕව වැඩක් නැහැ. කොහේ හරි ගිහලා ජොබ් එකක් කරන්න මම මේක මොනවා ටිකක් ඔය ඉගෙන ගන්නවා කියලා ඉගෙන ගත්තොත් මේකෙන් ඵලදායීතාවයක් නැහැ. ඒ නිසා හොඳට ඇඟට අරගෙන ඉලක්කයක් අරගෙන ඉගෙන ගන්න. අද YouTube තියෙනවා, Google තියෙනවා. ඒ වගේම encyclopedia තියෙනවා, Wikipedia තියෙනවා. හරිද? අපිට කොච්චර දේවල් තියෙනවද හොයාගන්න කියවන්න. ඉතින් ඔයාලට අපිව මුණ ගැහිීමේදී අපිට ගොඩක් වැඩ කරවන්න බෑ. නමුත් පන්ති කාමරයක ළමයි අපිට මුණ ගැහුණා නම් අපි ඒගොල්ලන්ට ගොඩාක් වැඩ කරලා ව්‍යාපෘති හදවලා ප්‍රසන්ටේෂන් කරවලා ඒගොල්ලොන්ගේ දැනුම ඒගොල්ලොන්ගේ හැංගිලා තියෙන දේවල් අපි එළියට අරගෙන ඒගොල්ලන්ට සර්ටිෆිකේට් එක දෙන්නේ. ඉතින් එහෙම තත්යකට අපිට ඉදිරියේ එන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. නමුත් ඉතින් ඔන්ලයින් මේ වගේ දේවල් කරන්න බෑ. මොකද සමහරට අපි කතා කළත් මයික් එක ඔන් කරලා කතා කරන්න නැති පවක් පේන නිසා ඔන්ලයින් ඉන්න ළමයි මූණට මූණ පේන්නේ නැති නිසා සමහරවිට මයික් එක ඔන් මේකට ලොග් වෙලා වෙන වැඩ කරනවා වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ කණ්ඩායමක් හිටියොත් මේ සරු නැහැ මේ දේශන. මේ දේශන වලින් ඔයගොල්ලන්ට හම්බෙන දේවල් වල සාරය අඩුයි. හොඳ අපි යනවා ඊට පස්සේ අපිට වැදගත් ඊළඟ පැත්තට ඇප්ලිකේෂන් software. ඇප්ලිකේෂන් software කියන එකේ සිංහල තේරුම තමයි යෙදුම් මෘදුකාංග. යෙදුම් මෘදුකාංග. ඒතර ඇප්ලිකේෂන් softwareයි සිස්ටම් software සමාන්තරව තියෙන. ඇප්ලිකේෂන් software ටිකත් කම්පියුටර් එකේ ඉන්ස්ටෝල් වෙන්නේ කොහටද? වැඩි බහුතරයක් ඉන්ස්ටෝල් වෙන්නේ hard disk එකේ C part එකට. hard disk එකේ C part එක කියලා කියන්නේ එක කොටසක්. අනිත් කොටස තමයි D කොටස. හරි ඒතර C part එකට තවත් කොටසක් ඉන්ස්ටෝල් වෙනවා. ඒ තමයි ඇප්ලිකේෂන් software. හරිද මොනවද ඇප්ලිකේෂන් software? යෙදුම් මෘදුකාංග. මෙතන නමම තියෙනවා ළමයි. ඇප්ලිකේෂන් මෙතන නම තියෙනවා සිස්ටම් පද්ධතිය පරිගණකයේ කියන නම තමයි පද්ධතිය කියලා. අපි පද්ධති ගැන ඉගෙන ගත්තා. පහුගිය පාඩමක බොඩි සිස්ටම්, කම්පියුටර් සිස්ටම් කොයි විදිහටද සමාන වෙන්නේ, අසමාන වෙන්නේ කියලා ලොකු දැනුමක් අපි ලබාගෙන ඉවරයි දැන්. ඒවා මතකයේ තියෙනවනම් මේවට හරි ආසාවෙන් අහගෙන ඉන්න පුළුවන් මේ පාඩම් තව මට දැනුම ඕන කියලා. ඇප්ලිකේෂන් කියන්නේ ඇප්ලිකන්ට් කියන වචනේ කැඩිලා ආපු වචනයක්. ඇප්ලිකන්ට් කියන්නේ පරිශීලකයා නැත්නම් භාවිතා කරන්න. ඒ වගේම ඇප්ලිකන්ට් ඇප්ලයි කියලා වචනයක් තියෙනවා. ඇප්ලයි යොදවා ගැනීම. ඇප්ලිකන්ට් කියන්නේ යූසර්ට වැඩ කරන කෙනාට ඇප්ලයි කරන්න වෙනවා මොන හරි දෙයක්. යොදව ගන්න වෙනවා. අන්න ඒ Tamanට අවශ්‍ය වැඩ කොටස කරව ගන්න යොදව ගන්න දේවල් වලට අපි කියන ඇප්ලිකේෂන් කියලා. යෙදුම් කියන එක. යෙදුමක්. ඇප්ලිකන්ට්
යෙදුමක් කරහා තමයි ඇප්ලයි කරන්න වෙන්නේ. දැන් ඔයාට ලෙටර් එකක් ටයිප් කරන්න ඕන නම් ඔයා ඇප්ලිකන්ට් ඔයාට යොදව ගන්න වෙනවා වර්ඩ් කියන ඇප්ලිකේෂන් එක. ඔයාට පඩි හදන්න ඕන නම් ආයතනයේ ඉන්න සේවක සේවිකාවන්ගේ වැටුප් හදන්න ඕන නම් ඔයා ඇප්ලිකන්ට් එතන ඔයාට ඇප්ලයි කරන්න වෙනවා Excel කියන මෘදුකාංගය. ඔයා ආයතන ප්‍රධානියා නම් ඔයා ආයතන ප්‍රධානියා හැටියට කිසියම් තමන්ගේ පහළ සේවකයන්ට දේශනයක් කරනවා නම් ඔයා ඇප්ලිකන්ට් හැටියට ඔයාට ඇප්ලයි කරන්න වෙනවා PowerPoint කියන මෘදුකාංගය. So ඔන්න ඔය විදිහට ඔයාට මේ මෘදුකාංග යොදව ගන්න වෙනවා එක එක කාර්යයන් වලට. ඒ නිසා අපි මේ මෘදුකාංග වලට කියන නම තමයි මොකද්ද? ඇප්ලිකේෂන් software කියලා. යෙදුම් මෘදුකාංග. එහෙනම් සිස්ටම් මෘදුකාංග තියෙන්න ඕන යෙදුම් මෘදුකාංග ඇතුළු කරගන්න. ඔන්න තවත් එකක් මම කිව්වා. සිස්ටම් software පරිගණකයට පළමුව ඇතුළු කරලා තියෙන්න ඕන. ඊට පස්සේ දෙවෙනුව තමයි ඇප්ලිකේෂන් software ඒ පරිගණකයට ඇතුළු කරන්නේ. ඇප්ලිකේෂන් software වැදගත් වෙනවා මිනිස්සුන්ට දෙආකාරයකින්. මොනවද ඒ දෙආකාරය කියන්නේ? ඇප්ලිකේෂන් ලැන්ග්වේජස් භාෂාව හැටියට වැදගත් වෙනවා. ඇප්ලිකේෂන් ලැන්ග්වේජස් කියන්නේ යෙදුම් භාෂා. ඒ වගේම පැකේජස් හැටියට වැදගත් වෙනවා. වැඩසටහන් හැටියට. ඇප්ලිකේෂන් පැකේජස් කියන්නේ යෙදුම් වැඩසටහන්. ඇප්ලිකේෂන් ලැන්ග්වේජස් කියන්නේ යෙදුම් භාෂා. පැහැදිලිද මේ දෙක? යෙදුම් වැඩසටහන්, යෙදුම් භාෂා. මම මේ කියනවත් එක්ක ඔයගොල්ලෝ මයික් එක ඔෆ් කරගෙන කියෝකෝ යන්න මේ වචන ටික කටට හුරු වෙන්න ඕන. ඇප්ලිකේෂන් ලැන්ග්වේජස් කියන්නේ යෙදුම් භාෂා, ඇප්ලිකේෂන් පැකේජස් කියන්නේ යෙදුම් වැඩසටහන්. ඒ අනුව ඇප්ලිකේෂන් ලැන්ග්වේජස් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. high level and low level. භාෂා පරිගණකයත් එක්ක එක එක භාෂා භාවිතා කරලා වැඩ කරනවා. භාෂා පාවිච්චි කරලා තවත් ඇප්ලිකේෂන් හදනවා, software හදනවා, web design කරනවා, තව networking වලට පාවිච්චි කරනවා. විවිධ දේවල් වලට මේ ශාස්ත්‍රයේ ඉහළට ඉගෙන ගත්තුව භාෂා පාවිච්චි කරනවා. ඒ භාෂාව මෙන්න මේ translating system වල තියෙන භාෂාව නෙමෙයි. ඒක වෙන භාෂාවක්. ඒකෙන් පරිගණකයට උපදෙස් දෙන එක කරන්නේ. පරිගණකයේ තියෙන යාන්ත්‍රික භාෂාවට එක එක උපදෙස් දෙනවා හදලා මේ වැඩේ මෙහෙම කරන්න, මේ වැඩේ මෙහෙම කරන්න. මෙහෙම කළොත් තමයි මේක වෙන්නේ කියලා භාෂා පිළිබඳ නිපුණතාවයක් ලබා ගත්ත අයට ගොඩාක් ලොකු වැඩක් කරන්න පුළුවන්. ඒතර මේ අපි පාවිච්චි කරන මේ Word, Excel, PowerPoint ඔක්කොම ටික හදලා තියෙන්නේ යම් යම් භාෂා පාවිච්චි කරලා. ඒ අනුව එසේ වැඩ කරන පරිගණක භාෂා කොටස් දෙකයි. high level ඉහළ ගණයේ භාෂා. ඒ වගේම low level පහළ ගණයේ භාෂා. එනම් පරිගණක භාෂා දෙකක් තියෙනවා. high level සහ low level. දැන් අද පාඩමේ ඉස්සරහට අපි මේ දෙක ඉගෙන ගන්නවා. හරි. ඉතින් ඔයා වෙනමම software engineering වගේ පාඨමාලාවක් හදාarලා ඩිග්‍රියක් දක්වා ගියොත් ඔයාට ලොකු සල්ලිකාරයෙක් වෙන්න පුළුවන් එක එක software හදලා. ආයතන වල හොඳ jobs තියෙනවා මේ මට්ටමට ඉගෙන ගත්තොත්. සාමාන්‍යයෙන් වැටුප ලංකාවේ රුපියල් 80000 ලක්ෂ වෙනකන් වැටුප් ගන්න පුළුවන්. මේ වගේ පැත්තක් හොඳට ඉගෙන ගත්තොත් ඒ වගේම පිට රටක ගියොත් එimhe මැද පෙරදිග වගේ රට ගියොත් ලක්ෂ 3-4 පඩි ගන්න පුළුවන්. අර යුරෝප් කන්ට්‍රීස් වල වගේ නම් ඒවට ලොකු ඉල්ලුමක් නැහැ. මැද පෙරදිග වගේ රටවල ලොකු ඉල්ලුමක් තියෙනවා. ඊළඟට අපිට එනවා රයිට් මම මොකද කිව්වේ නෑ. මේ group එකේ එක්කෙනෙකුගේ පොඩි ගැටලුවක් විසඳුවා. හරි ඔන්න දැන් මම ආයෙ පාරක් කියනවා. එහෙනම් high level, low level කියලා දෙකක් තියෙනවා භාෂාවල. ඒතර මේ භාෂා දෙක එක්ක වැඩ කරන් ඉගෙන ගන්න ඉතාමත්ම හොඳයි ඔයාගේ ජීවිතයට.
ටික ටික ඉගෙන ගන්න පුළුවන්. ටික ටික ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපි ඉදිරි කාලේදී බලමු ඒ වගේ කෝස් එකක් කරන්න පුළුවන්ද කියලා. ඉතින් සුපිරි ඔළුවට ගත්තු අය ටිකක් ඉන්න ඕනේ එකත් එක්ක වැඩ කරන්න. එහෙම නැතුව දැන් හිටපු ගමන් ජොයින් වෙනවා හිටපු ගමන් නෑ. මට නිදිමතයි කියනවා මට වැස්ස කියනවා අරම ලෝකේ නැති ලෙඩ කියන අයට මේක කරගන්න අමාරුයි. ඉතින් ඒ නිසා ටිකක් උනන්දු වෙන කණ්ඩායමක් හම්බුනොත් මම කැමතියි එහෙම දේවලුත් උගන්වන්න. ඇප්ලිකේෂන් පැකේජස් අපිට වැදගත්ම. ඔයාට වැදගත්ම වෙන්නේ ඇප්ලිකේෂන් පැකේජස්. ඒක දෙනවා රෙඩිමේඩ් කියලා කොටසක්. ඒක දෙනවා මොකද්ද? රෙඩිමේඩ් කියලා. sorry ටේලර්මේඩ් කියලා. තව කොටසක් තියෙනවා රෙඩිමේඩ් කියලා. ටේලර්මේඩ් කියලා කියන්නේ තවමත් සකසා අවසන් නොවිච්ච මෘදුකාංග. තාමත් සකසලා අවසන් නැහැ. ඒකෙන් අපිට යමක් කරගන්න පුළුවන්. හරි රෙඩිමේඩ් කියන්නේ සකසා අවසන් වූ මෘදුකාංග. ඒ කියන්නේ end user software කියලා කියන්නේ අවසාන පරිභෝජනයට සුදුසු එක. අවසාන පරිභෝජනයට සුදුසු වර්ගයේ මෘදුකාංග තමයි රෙඩිමේඩ් කියන්නේ. ටේලර්මේඩ් කියන්නේ මොකද්ද? තාමත් ඒක අවසාන පරිභෝජනයට ගන්න බෑ. හැබැයි ඒකෙන් යමක් හදන්න පුළුවන්. මම මෙහෙම උත්තරයක් කියන්නම්කෝ. ඔයා ගෑන් ළමෙක් කියලා විතුමු කඩේට ගිහිල්ලා ගේනවා මැටීරියල් එකක්. මල් රෙද්දක් ගේනවා. මල් රෙද්ද ගෙනල්ලා මොකද කරන්නේ? ඒක අපිට අඳින්න බැරි නිසා ටේලර් කෙනෙකුට දීලා අපි මහ ගන්නවා ගවුමක්. එතකොට ටේලර් කරන්නේ ඒකෙන් අලුත් දේවල් හදන එක. එතකොට ටේලර් මේඩ් කියලා software වර්ගයක් කම්පියුටරේ තියෙනවා. ඒ වගින් කරන්නේ ඒක අවසාන පරිභෝජනයට කෙලින්ම ගන්න බෑ. ඒකෙන් යමක් හදන්න පුළුවන්. ඒකෙන් පොඩි ඇප් එකක් හදලා පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ටේලර් කියන්නේ තාමත් සැකසීම අවසන් නොකළ මෘදුකාංග. හැබැයි ඒකෙන් අපිට යමක් හදන්න පුළුවන්. රෙඩිමේඩ් කියන්නේ දැන්ටමත් වැඩ ඉවරයි අපිට ගෙනපු ගමන් භාවිතා කරන්න පුළුවන්. අපි ගෙනපු ගමන් ඒක පරිගණකයට දාලා භාවිතා කරනවා. නේද? තවත් උදාහරණයක් කියන්නම්. අපි පාම් පිටි ගෙනාවොත් අපිට පාම් පිටි කන්න බෑ. එහෙනම් අපි මොනවද පාම් පිටි වෙනුවට ගේන්නේ? පාන්. අපිට පාන් ගෙනාවොත් පාන් ගෙඩි කපලා කෑවේකි. හැබැයි පාම් පිටි ගෙනාවොත් අපි මොනවද කරන්නේ? ඒකෙන් රොටි හදලා හරි, ඒකෙන් අග්ගලා හදලා හරි, ඒකෙන් මුරුක්කු බැදලා හරි මොනවා හරි කරලා අලුත් දෙයක් හදාගෙන කන්න ඕන. ටේලර්මේඩ් තේරෙන්නද දැන් ඔයාලට? පරිගණකයේ ටේලර්මේඩ් වර්ගයේ software තියෙනවා. පාම් පිටිවත් රෙදිවත් නැහැ පරිගණකයේ. ඒක වරදිය තේරුම් ගන්න එපා. ටේලර්මේඩ් වර්ගයේ මෘදුකාංග තියෙනවා. ඒ මෘදුකාංග පාවිච්චි කරලා මොනවද කරන්න පුළුවන්? අලුත් යමක් හදන්න පුළුවන්. රෙඩිමේඩ් කියලා කියන්නේ අය අපිට හදා දෙන්න ඕනේ. පරිගණකය ඇතුළට දාපු ගමන්ම අපේ උමනා දේවල් වැඩ ටික කරගන්න පුළුවන්. පැහැදිලිද? right. ඊළඟට අපි බලනවා මට තප්පරයක් දෙන්න.
හරි. එහෙනම් ඔන්න අපි ඒ ටික පටන් ගන්නවා. අවසාන ටික. එතකොට ඔයාලට තේරෙනවා ඇප්ලිකේෂන් පැකේජස් වල තියෙන වටිනාකම. ටේලර් මේඩ් ඇප්ලිකේෂන් එකක් අපි ගත්තොත් අපිට යමක් අලුතෙන් හදන්න පුළුවන්. නේද? අලුතෙන් යමක් හදලා අපිට පාවිච්චියට ගන්න පුළුවන්. ඒ වගේම රෙඩිමේඩ් එකක් ගත්තොත් කිසිම ප්‍රශ්නයක් නෑ අපිට ගත්තු ගමන්ම අපේ කම්පියුටර් ඉන්ස්ටෝල් කරගෙන වැඩ කරන්න පුළුවන්. මම දැන් ඒ ටික පැහැදිලි කරන්න යන්නේ. මේ ටික ඉතාල වටිනවා ඔයාට. මේ මුලින් ඉඳලා ස්ට්‍රක්චර් එකම ඔයා දැන් අවබෝධ කරගත්තා නම් ඉතාලම වටිනවා. මේක දැන් ඔයාලා ලියාගත්තානේ. හරිද? මේක මම පස්සේ දෙනවා වර්ඩ් වලදී හෝම්වර්ක් එකක් හැට හදන්න ඔයාලට. අපි තාම වර්ඩ් ඉගෙන ගන්න පටන් ගත්තේ නැහැ. ඒතර රෙඩිමේඩ් කියලා කියන්නේ පරිගණකයට ඇතුළු කරගත්තු ගමන්ම වැඩ කරන්න පුළුවන් ඇප්ලිකේෂන්. එතකොට ඒවා පැකේජස් හැටියට තමයි තියෙන්නේ මුලින්ම. අපි මේ රෙඩිමේඩ් ඒවා පැකේජස් හැටියට ගන්න. දැන් MS Office කියන්නේ රෙඩිමේඩ් ඇප්ලිකේෂන් පැකේජ් එකක්. ඕනම කම්පියුටර් එකේ MS Office දාගෙන වැඩ කරන්න පුළුවන්. ඒ වගේම ඕනම කාර්යාලයක ඕනම තැනක ඕනම පුච්චලේ MS Office පැකේජ් එකත් එක තමයි වැඩ කරන්නේ මුලින්ම. පස්සේ තමයි අනිත් ඒවා අඳුනගන්නේ. ඊළඟට graphic design. දැන් Corel Draw, Photoshop, Illustrator, InDesign වගේ තියෙන්නේ graphic design packages. ඉතින් ඒවත් අපිට ගොඩක් අපේ ජීවිතයට වැදගත් වෙනවා. ඒවා දෙවෙනුව ඉගෙන ගන්න එක හොඳයි. මොකද MS Office පැකේජ් එක දන්නේ නැති කෙනෙක් graphic design පැකේජ් එකට යන්නේ කිසිම තේරුමක් නැහැ. ඒකට දැන් ඔයාලට තේරෙනවා රෙඩිමේඩ් වර්ග එකක් තමයි MS Office. ඒ වගේම graphic design. ඒ වගේම 3D animation. ත්‍රිමාන සජීවීකරණය කියලා තියෙනවා. දැන් ඔය ඇනකොන්ඩා වගේ ෆිල්ම් ඊළඟට වර්තමානයේ තියෙන සියලුම ෆිල්ම්ස් ගොඩක් හදලා තියෙනවා. පොඩි ළමයි ආසාවෙන් බලන ෆිල්ම්ස් ශ්‍රේක් වගේ ෆිල්ම්. ඊට පස්සේ ඔය බැට්මෑන් ඒ වගේම ස්පයිඩර්මෑන් වගේ ගොඩක් ෆිල්ම්ස් හදලා තියෙනවා. මේ 3D ඇනිමේෂන් වලින් ත්‍රිමාන සජීවීකරණය. ඉතින් ඒක ඉගෙනගත්තු කෙනෙකුට විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්. ඒ වගේම මේ වගේ දේවල් ඉගෙනගත්තු හරියට ඉගෙනගත්තු කෙනෙකුට ඔන්ලයින් මුදල් ලිපීමේ හැකියාවකුත් තියෙනවා. ගොඩාක් පිටරටවල වල අය එක ප්‍රොජෙක්ට්ස් දෙනවා අපිට හදලා දෙන්න කියලා. ඉතින් හොඳ වැඩකාරයෙක් වුණොත් ගොඩක් සල්ලි හොයන්නත් පුළුවන් මේ වගේ දේවල් බහුතරයක් ඉගෙන ගත්තොත්. වීඩියෝ එඩිටින්. හරිද? වීඩියෝ සංස්කරණය. දැන් වීඩියෝ කැමරාවකින් ගන්න ඕනම දෙයක් අපිට කම්පියුටර් දාලා එඩිට් කරලා කට් කරලා උවමනා ටික විතරක් වීඩියෝ කැටියට ගන්න පුළුවන්. ඒ වගේම ඒ වගේ ස්පීඩ් එක, ඒ වගේ ඉෆෙක්ටින් දාන ඒවා, ඒ වගේ ට්‍රාන්සිෂන් දාන ඒවා, ඒ හැම දෙයක්ම මේ වීඩියෝ එඩිටින් software හරහා කරන්න පුළුවන්. ඉතින් ඒවට හුරු වෙච්ච අය වෙනම ඉන්නවා. වීඩියෝ සංස්කරණය කරන්න, 3D ඇනිමේෂන් කරන්න, graphic design කරන්න වෙනමම කණ්ඩායමක් රටේ ලෝකෙ හුරු වෙලා ඉන්නවා. නමුත් සාමාන්‍යයෙන් එදිනෙදා කම්පියුටර් එකේ පොඩි වැඩ ටිකක් කරන්න ඉගෙන ගන්න අයට මේක හරියන්නේ නැහැ. මේක එහෙම අල්ලලා යන්නේ නැහැ. ඒවා සාමාන්‍යයෙන් 500කට 1000කට එක්කෙනෙක් තමයි ප්‍රොෆෙෂනල්ස් වෙලා ඉන්නේ. අනිත් අය ගොඩාක් දන්නේ මේ ඔෆිස් පැකේජ් එක වගේ. මොකද ඒකට හේතුව තමයි එතනින් එහාට යන්න උවමනාවක් නැහැ ඒගොල්ලොන්ට. ඒක ඉගෙන ගත්තට පස්සේ ඒ ඇති කියලා ඉන්නවා. සමහරට ගෙදර ලොකු කම්පියුටර් එකකුත් තියෙනවා. ලක්ෂයක් එකමාරක් දීලා කම්පියුටර් එක ගෙනලා ඒවා වහලා තියෙනවා. අද ඕන තරම් මම කිව්වා YouTube වගේ බලුවොත් Google කරලා බලුවොත් එහෙම මේවා නොමිලේ ඉගෙන ගන්න පුළුවන්. මේ වගේ එක්සැම්පලුත් එක්ක වීඩියෝත් එක්ක කරන විදි සිංහලෙන් හොඳටම මේවා පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒ නිසා උත්සාහ ගන්න මම මේ කියන වචන අපතේ දා ගන්න නැතුව කෙසේ හෝ මේවට අත්පොත් තියාගන්න ටික මෙතනින් උඩට යන්න බලන්න. ඒ වගේම others කියලා මම මෙතන මේ කොටුවේ දෙන්නේ others කියලා. ඇයි others කියලා දැම්මේ? වෙනත් දේවල්. වෙනත් දේවලුත් මේකට ඈඳ ගන්න පුළුවන් අපිට මෙතන ඉඩ නැති නිසා නාමිකව මම නම් කළේ නැහැ. right එහෙනම් හැම කෙනෙක්ම දැන් ඔන්න අපි වැඩ කරන්න ඕන මොනවද කියලා දන්නවා. ඇප්ලිකේෂන් පැකේජස් කනේ රෙඩිමේඩ් ඒවා අපිට ගෙනපු ගාම කම්පියුටර් ඉන්ස්ටෝල් කර ගන්න පුළුවන්. ආයෙ කැලි කර ඉන්න ඕන වැඩ කරන්න දන්නවනම් වැඩ කරන්න පුළුවන්. ඒ අනුව අපි මෙතෙන්දී හඳුනාගත්තා අපිට මේ වෙලාවේ මේ කෝස් එක තුලින් අපි වැඩ කරන්නේ මොකේද කියලා. අපි මේ කෝස් එක තුලින් සම්පූර්ණ කරගන්න යනවා යම් ප්‍රමාණයක්. මෙන්න මේ MS Office package එකේ තියෙන ඇප්ලිකේෂන් ටික. මොනවද MS Office package එකේ තියෙන ඇප්ලිකේෂන් ටික? ඇප්ලිකේෂන් කියන්නේ යෙදුම්. MS Word, MS කියන්නේ Microsoft කියන එක. Microsoft Word, ඒ වගේම MS Excel, MS PowerPoint, MS Access. මේ ටික තමයි ප්‍රැක්ටිකල්. මේ කෝස් එකේ තාම අපි ඒ ටික පටන් ගත්තේ නැහැ. අද මම හිතන්නේ 5 වෙනි දවසේ 4 වෙනි දවසේ. එතකොට අපිට තව දවස් 2ක් යන්න පෙර අපි මේ ප්‍රැක්ටිකල් පැත්ත පටන් ගන්නවා.
ඒ කියන්නේ මේ සතිය ඇතුළතම අපි මේ ප්‍රැක්ටිකල් පැත්ත පටන් ගන්නවා. එතකොට ඔයගොල්ලෝ හැමෝටම වැදගත් වෙනවා. හැමෝම සම්බන්ධ වෙලා ඉගෙන ගන්න ඕන. හොඳයි. ඔන්න අපි ලොකු ස්ට්‍රක්චර් එකක් ඉගෙන ගත්තා. මේ කාලය ඇතුළත අපි මේ ලොකු ස්ට්‍රක්චර් එක ඉගෙන ගත්තා. මොනවද ස්ට්‍රක්චර් එකේ තියෙන්නේ? අයපාරක් අපි ගියොත් software structure එක කුඩා ලොකු ඕනම කෙනෙක් ඒ වගේම රාජකාරී මට්ටම කුමන මට්ටමේ වුණත් ආචාර්යවරයෙක් මහාචාර්යවරයෙක් වුණත් මේ software structure එක that is most important all of them මේ හැමෝටම ඉතාම වැදගත් මේ මෘදුකාංග ව්‍යුහය මම කිව්වා මේකෙන් කොටසයි අපි ඉගෙන ගන්නෙ ඉතුරු කොටස් අපෙන් අත්හැරෙනවා ඒ අනුව මෘදුකාංග ව්‍යුහය ප්‍රධාන කොටස් දෙකයි ඔයගොල්ලෝ මතකින් දැන් මාත් එක්කම කියන්නේ system software ඒ වගේම application software system software කියන්නේ පද්ධති මෘදුකාංග application software කියන්නේ යෙදුම් මෘදුකාංග ඒ අනුව පරිගණක පද්ධතියේ C part එකට C part එක කියලා කියන්නේ hard disk එක කෑලි දෙකකට කඩවුවොත් මේක C part එක මේක D part එක මේක අපිට බලා ගන්න පුළුවන් ඉදිරි පාඩමකදී මම මේක කතා කරනවා C කියන කොටසට පද්ධතිය ඇතුළු කරනවා පද්ධති මෘදුකාංග ඇතුළු වෙනවා මොනවද operating system කියන එක Windows වගේ ඒවා translating system කියන එක පද්ධති පරිවර්තනය කරන එක utility system කියන එක භාවිත කරන්න මම හතරම පැහැදිලි කළා ඉවරයිද එතකොට මේ වගේ පද්ධති මෘදුකාංග සෙට් එකක් අපිට මෘදුකාංග අතරේ දකින්න හම්බ වෙනවා ඊට පස්සේ අපිට වැදගත්ම පුජ්‍යලයා හරියට වැදගත්ම වෙන්නේ යෙදුම් මෘදුකාංග මේ සිස්ටම් software එකේ වැදගත් වෙන්නේ පද්ධතියට දැන් පද්ධතිය කියන්නේ මොකක්ද කියලා අපි කතා කරලා ඉවරයි දැන් ඒතර පද්ධතියට වැදගත් වෙනවා සේම පුජ්‍යලයට වැදගත් මොනවද application software යෙදුම් මෘදුකාංග ඒවා ප්‍රධාන කොටස් දෙකයි application languages and application packages කියලා. application languages කියන්නේ පරිගණකය තුල තියෙන භාෂා. විවිධ වර්ගයේ භාෂා තියෙනවා. හරි C කියයි C++ කියයි Java කියයි Oracle කියනවා. නේද? ඒ වගේ නම් වලින් දැන් අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. ඒවා high level කියලා එකක් එනවා. ඉහළ ගණයේ භාෂා, low level කියලා එකක් එනවා. පහළ ගණයේ භාෂා. ඒතර ඔන්න භාෂා වර්ග දෙකක් අපිට තියෙනවා. මේවත් තව කැලි වලට ගොඩක් කොටස් වලට කඩන්න පුළුවන්. ඒ වගේම අපිට ඉතාම වැදගත් වෙන්නේ application packages. ඇයි හේතුව අපිට මොකුත් වැඩ කර කර ඉන්න දෙයක් නැහැ. හදලා තියෙන package එක වැඩ කරන්න පුළුවන්. අපි කැමතිත් ඒකට නේද? ඒ වගේම tailor made කියලා කොටසකට බෙදෙනවා. ඒ application packages වල පළවෙනි කොටස ඒ කියන්නේ tailor කෙනෙක් වගේ. මම කිව්වේ දැන් කඩේට ගිහලා ගවුම් රෙද්දක් ගෙනල්ලා අපිට රෙද්ද අඳින්න ඕනේ නැහැ. tailor කෙනෙකුට දීලා ගවුමක් මහ ගන්න පුළුවන්. නේද? එතකොට හැබැයි කඩේ ගිහිල්ලා ඒ જાතියම ගවුම් අපිට තෝරලා ගන්නත් පුළුවන්. ෂර්ට් රෙද්දක් ගෙනල්ලා අපිට ෂර්ට් එක ටේලර් කෙනෙකුට දීලා මහල ඇඳ ගන්නත් පුළුවන්. හැබැයි ඒ වගේම ෂර්ට් එකක් අපිට රෙඩිමේඩ් තෝර ගන්නත් පුළුවන්. අන්න ඒ තේරුම තමයි මෙතන තියෙන්නේ. පරිගණකය තුලක් තියෙනවා. යමක් හදලා පාවිච්චි කරන්න පුළුවන් මෘදුකාංග. ඒවට කියනවා ටේලර් මේඩ් කියලා. හැබැයි හදලා ඉවරයි. අය හද ඉන්න ඕනේ. අපිට ගත්තු ගාම භාවිතා කරන්න පුළුවන් මෘදුකාංග. අපි ඒවට කියන මොකද්ද? රෙඩිමේඩ් කියලා. අවසාන පරිභෝජනයේට සුදුසු මෘදුකාංග. ඒ වාගේ වර්ග කීපයක් තමයි අපි මේ කතා කරේ. MS Office, graphic design, 3D animation, video editing, others කියලා කියන්නේ තව ගොඩක් අපිට නම් කරන්න යන්න පුළුවන්. ඒකෙන් අපි මේ කෝස් එක ඇතුලේ කතා කරන විශේෂත්වයක් දක්වන්නේ මොනවටද? මෙන්න මේ ඇප්ලිකේෂන් හතරට. එහෙනම් MS Office package එක තුල ඇප්ලිකේෂන් හතරක් තියෙනවා මොනවද ඒවා? MS Word, MS Excel, MS PowerPoint, MS Access. MS Word තියෙන්නේ word processing වලට පද සැකසීමට. MS Word කියන ඇප්ලිකේෂන් එක භාවිතා කරන්න මොකටද? පද සැකසීමට. MS Excel කියන ඇප්ලිකේෂන් එක භාවිතා කරන්න මොකටද? ගණිතමය කටයුතු වලට, මූල්‍යමය කටයුතු වලට, ස්ප්‍රෙඩ්ෂීට් වලට. MS PowerPoint කියන ඇප්ලිකේෂන් එක පාවිච්චි කරන්නේ ඉලෙක්ට්‍රොනික ප්‍රසන්ටේෂන් වලට, විද්‍යුත් ඉදිරිපත් කිරීම වලට. MS Access කියන මෘදුකාංගය භාවිතා කරන්නේ database management වලට, දත්ත සමුදාය කළමනාකරණයට. අපි ඔය ඉදිරි ඉගෙන ගන්නවා. හොඳයි මේක ලියා ගන්න ඇති හැමෝම දැන්. මේක ලියා ගන්න ඇති. මම මේක PDF එකක් කරලා group එකකට දාන්න ලියා ගන්න බැරි වුණ කවුරු හරි ඉන්නවනම් ඒගොල්ලෝ ලියා ගන්න ඕන. ඉතින් මේ වගේ ස්ට්‍රක්චර් එකක් තමයි මේ මෘදුකාංග කියලා අපි කතා කරන්නේ. හොඳයි. මම ඔයගොල්ලන්ට දෙනවා වීඩියෝ එකක් දැන් බලන්න. ඒ වීඩියෝ එක බලන්න බලපුවම ඊළඟ පාඩමට මම ඔයගොල්ලෝ එක්ක යනවා. මේකේ සවුන්ඩ් එනවද නැද්ද කියලා මට පොඩ්ඩක් කියන්න.
ශබ්දය ඇහෙනවද ළමයි? නෑ ඒ සර් ඇහෙන්නේ නෑ සර් නෑ. සර්. ඒ වීඩියෝ එකේ ශබ්දය ඇහෙන්නේ නැහැ නේද ඔයාලට? නෑ සර්. ආ දැන් කොහොමද ළමයි? ශබ්දය සර් ඇහුණාද? ඇහෙන්නේ නෑ සර්. ආ හරි. ඇහෙන්න ඕනේ මම වීඩියෝ එක එවන්නම්. ඒ නිසා මේක පොඩ්ඩක් බලන්න නිකන් වෙනසකටත් එක්ක බලන්න ඉන්නකෝ. ඇහෙන්න ඕන හා සර් හා. පොඩි ගැටලුවක් තියෙනවා ඇහෙන්නේ නැති වෙන්න. Monitor port to connect to monitor. There are quite a few types of monitor. දැන් ඇහෙනවා සර්. ඇහෙනවද? අවසාන ටික ඇහුණාද ළමයි? අවසාන ටික ඇහුණානේ? ඇහුන්නේ නෑ සර් ආයෙ චුට්ටක් කියන්නකෝ. දැන් අර වීඩියෝ එකේ කියපු ටික අවසාන ටික ඇහුණාද නැද්ද? ඇහුන්නේ අවසාන ටික ඇහුන්නේ නෑ. නැහැ. ඇහුන්නේ නැහැ නේද? හොඳයි. කමක් නැහැ මම මේ වීඩියෝ එක ඔයාලට එවන්නම්. එතකොට මේ වීඩියෝ එක බලන්න. හරි. අපි
පාඩම අපි එදා ඉවර කරපු තැනට යනවා. මහන්සියද? අපි මේ පාඩම මේ විදිහට ඉවර කළා. මතක ඇති. ඒකේ අවසාන කොටසත් අද අපි කරනවා. ඒත් දැන් ටික අපි මේ ලං වෙන්නේ ප්‍රැක්ටිකල් පැත්තට. තියරි ඉවර නැහැ. මොකද කම්පියුටර් සයන්ස් නේ මේ කෝස් එක. ඒක ප්‍රැක්ටිකල් පැත්තට තමයි දැන් ටික ලං වෙන්නේ. මේ තියරි පැත්තේ හොඳ ගැඹුරු අදහසක් ගත්ත තමයි ප්‍රැක්ටිකල් එක තේරෙන්නේ. නැත්තම් තේරෙන්නේ නැහැ. අපි ගොඩක් දේවල් අපි කතා කළා. ඒ නිසා මම අද පහුගිය දවස් ඉවර කරපු තැන ඉඳලා අද කතා කරනවා. අපිට ඉතුරුනේ programming languages කියන එක. දැන් ඔන්න ඔයාලට තේරෙන්න ඕන මේ software structure එක ඉගෙන ගත්තට පස්සේ මෙන්න මෙතන තමයි programming languages කියන එක තියෙන්නේ. අපි කතා කරේ මේ structure එකේ මෙන්න මේ හරිය තමයි අපි ඔය කතා කරන programming languages ටික තියෙන්නේ. හරිද? application languages කියන එකට තමයි අදාළ වෙන්නේ programming languages. හරිද? අපි කඩින් කඩ දැන් කතා කරන ආවා. ඉතින් මුලින් ඉඳලම හිටපු අයට දැන් හොඳටම මේ ගැන තේරෙනවා. right අපි බලමු ටියුටෝරියල් එකට ගිහිල්ලා කොහොමද මේ programming languages ගැන කියන්නේ කියලා. හැමෝම ළඟ print කරගෙන මේ ටියුටෝරියල් එක ඇති. නැති අය print කරගන්න. ක්‍රමලේඛන භාෂා පරිගණක පද්ධතිය හුදෙක් යන්ත්‍රයක් වන අතර එම නිසා ඒට කිසිදු කාර්යයක් තනියම කළ නොහැක. හරිද? පැහැදිලිද? මේක යන්ත්‍රයක්නේ. අපිට දැන් කිසිම ගැටලුවක් නැහැ. සක්සුදක්සේ පැහැදිලි පරිගණකයේ යන්ත්‍රයක් කියලා අපි දැන් පළවෙනි පාඩමේ ඉඳලම කතා කරලා කිව්වා. එහෙනම් මෙයාට තනියම කිසි දෙයක් කරන්න බෑ. එබැවින් ඒ ක්‍රියාකාරීකම නිසා ක්‍රමලේඛන භාෂා හෝ හුදෙක් පරිගණක භාෂා ලෙස හැඳින්වෙන විවිධ භාෂාවන් වර්ධනය කර ඇත. එහෙනම් පරිගණක භාෂා තියෙනවා. ඒ වගේම ක්‍රමලේඛන භාෂා කියලා තියෙනවා. මේවා වර්ධනය කළා තියෙනවා. ඇයි මේවා වර්ධනය කළා තියෙන්නේ? පරිගණකයට තනියෙන් වැඩ කරන්න බෑ. පුජ්‍යලයකුයි මැදිහත් වීම අවශ්‍යයි. ඒ වගේම මැදිහත් වෙන පුජ්‍යලයා තමන්ගේ භාෂාවෙන් තමයි වැඩ කරන්නේ. සිංහල හරි ඉංග්‍රීසි හරි දෙමළ හරි. හැබැයි පරිගණකයේ භාෂාව මොකද්ද? අපි පරිගණකයේ භාෂාව ගැන කිව්වා. මොකද්ද භාෂාව? යාන්ත්‍ර භාෂාව නේද? බිඳුව සහ එක තමයි පරිගණකයේ වැඩ කරන්න දන්නේ. right. පසුගිය දශක දෙක තුල පරිගණක භාෂා දුසිම් ගණනක් සංවර්ධනය කර ඇත. ඒ කියන්නේ මේ මේට අවුරුදු 20ක් විතර ගත වෙන කාලය ඇතුළතදී පරිගණක භාෂා දුසිම් ගණන් ලෝකයේ වෙළඳ පොලේ දකින්න තියෙනවා. මෙම සෑම භාෂාවක්ම එහි වචන මාලාව සහ රීති මාලාවක් සමග එන අතර ඒට සින්ටැක්ස් ලෙස හැඳින්වේ. එන හැම පරිගණක භාෂාවකටම ඒට ආවේනික වචන මාලාවක් තියෙනවා. අපිට ඕන වචන දාගන්න බෑ. ඒට ආවේනික වචන මාලාවක් තියෙනවා. අන්න ඒට ආවේනික වචන මාලාවට කියනවා සින්ටැක්ස් කියලා. ඒ මේ සින්ටැක්ස් තමයි ළමයි ඉගෙන ගන්න ඕනේ. දැන් ඔය කම්පියුටර් කෝසස් කම්පියුටර් සයන්ස් වගේ නැත්තම් අපි කියන්නේ ලොකු ඩිග්‍රියක් දක්වා යන ළමයි ඒව තමයි ඔය අවුරුදු ගණන් ගිහිල්ලා ඉගෙනගෙන ලොකු දැනුම තියෙන අය බවට පත් වෙන්නේ. හඳ එක දවසින් දෙකකින් මේක ඉගෙන ගන්නත් බෑ මේ පරිගණක භාෂාවල තියෙන වචන මාලාව. පරිගණක භාෂාව ලිවීමේදී ඒ කියන්නේ පරිගණක භාෂාවක් ලියන්න ඕන. පරිගණක භාෂාවක් නිකන් ඉන්න බෑ ලියන්න ඕන. සින්ටැක්ස් වචනාර්ථයෙන් අනුගමනය කළ යුතුයි. එහෙනම් ඒ සින්ටැක්ස් අනිවාර්යයෙන්ම පරිගණකයට කියලා දෙන්න ඕන. මොකද පරිගණකයේ දන්නවා ඒ සින්ටැක්ස් මොනවද කියලා. හැබැයි අපි වැරද්දුවොත් පරිගණකයේ දන්නේ නැහැ අපි කරන්නේ වැරද්දක් කියලා එයා කියනවා. මන්ද කුඩා වැරද්දක් වුවද දෝෂයක් ඇති වන අතර අවශ්‍ය ප්‍රතිදාන ජන්නේ නොකරේ. එහෙනම් කිසියම් වැරද්දක් අපි අතින් වුණොත් ඒ සින්ටැක්ස් ටයිප් කිරීමේදී පරිගණක භාෂාවල පරිගණකයේ කියනවා ඒක වැරද්දක් කියලා. ඒ නිසා අපිට ඌමනා කරන අවුට්පුට් එක දෙන්නේ නැහැ. ජනනය නොකරේ ප්‍රතිදානයේ ජනනය නොකරේ අපි වැරද්දක් කළොත්. පරිගණක භාෂාවල තියෙන යම් අමාරු ගතිය කියන්නේ අන්න එතන. දැන් පරිගණක භාෂාව භාවිත කරනකොට හොඳ බුද්ධිමතෙක් වෙන්න ඕනේ. වෙනත් ඔළුවේ තියෙන අරවම තියෙන කැලි බැලි දහජරාව අයින් වෙන්න ඕන. අයින් වෙලා හොඳ බුද්ධිමත් ප්‍රකෘති සිහියක් තියෙන කෙනෙක් වෙන්න ඕන කම්පියුටර් ලැන්ග්වේජ් එකක වැඩ කරන්න. හරියට ඇකවුන්ටන්ට් කෙනෙක් වගේ. ඔයාලා අහලා තියෙ ඇකවුන්ටන්ට් කෙනෙකුට යම්කිසි වෙලාවක චූටි බිඳුවක වැඩිවීමක් වුණොත් එහෙනම් මොකද වෙන්නේ? ලක්ෂ ගාණක් මුදලින් අතින් ගෙවන්න වෙනවා. ඒ වගේම ආයතනයේ තියෙන සියලුම වත්කම් පිළිබඳව වගේ කියන්න ඕන ඇකවුන්ටන්ට් කෙනෙක්. ඒ නිසා හොඳ ප්‍රකෘති සිහියෙන් ඉන්න ඕන ගිණුම් පද්ධතිය එක්ක වැඩ කරන ඇකවුන්ටන්ට් කෙනෙක්. එහෙම නැත්නම් අපි කියන්නේ ගණකාධිකාරීවරේ. ඒ වගේ තමයි මේ පරිගණක මෘදුකාංගය එහෙම නැත්නම් අපි කියන මේ පරිගණක භාෂාත් එක්ක වැඩ කළා ආයතන වල තියෙන විශේෂ දේවල් කරන අය හොඳ ප්‍රකෘති සිහියකින් ඉන්න ඕන අය. එහෙම නැත්නම් ඒ වැඩේ කරන්න බෑ. ඉතින් එහෙනම් තරුණ කණ්ඩායම වලට තමයි මේක ගොඩාක් ගැලපෙන්නේ. මේවා ඉගෙනගෙන ඉස්සරහට යන එක.
නමුත් අපි දැන් පොදු ඉගෙන ගන්නවා මේ කෝස් එක ඇතුළේදී මේ වගේ තියෙන වටිනාකම් මේවා අවශ්‍ය වෙන්නේ ඇයි මේවා කොයි වගේ තැන් වලටද යූස් වෙන්නේ කියලා. දැන් අපි මේ ස්ට්‍රක්චර් එකෙන් දැනගත්ත ගොඩක් දේවල්. ක්‍රමලේඛන භාෂාවන්නේ ප්‍රධාන කාණ්ඩ පහත දැක්වේ. එතන මේ පරිගණක භාෂාවල ප්‍රධාන කාණ්ඩ ටික එදා මෙදා තුර පරිගණක ලෝකයේ බිහි වෙලා තියෙන පරිගණක භාෂා බිහි වෙලා තියෙන ආකාරය මේ තියෙන්නේ. පළවෙනිම මේ ලෝකයේ බිහි වෙලා තියෙන මැෂින් ලැන්ග්වේජ් එක. මම මේ ස්ට්‍රක්චර් එක පැත්තට එන්නම්. ලෝකෙ ඉස්සල්ලාම හැදුවේ හાર્ඩ්වෙයාර්. ඉස්සල්ලාම හැදුවේ සොෆ්ට්වෙයාර් නෙවෙයි හાર્ඩ්වෙයාර්. කවුද හැදුවේ කියලා දැන් ඔයා දන්නවා. කවුද ඉස්සල්ලාම පරිගණකයට පරිගණක යන්ත්‍රයක් ලෝකෙ හැදුවේ? පරිගණකයේ පියා කියලාම අපි හඳුන්වගත්තේ චාල්ස් බාබේජ් නේ. පරිගණකයේ පියා තමයි චාල්ස් බාබේජ්. එයාගේ ඇනලිටිකල් එන්ජින් එකට සොෆ්ට්වෙයාර් හැදුවේ කවුද? ලේඩි ඇඩා ඔගස්ටා. අන්න ඒ කාලේ ඉඳලා තමයි මේ හાર્ඩ්වෙයාර් නිර්මාණය වෙන්න පටන් ගත්තේ. එහෙනම් ලෝකෙ ඉස්සල්ලාම හැදුනේ මොනවද? සොෆ්ට්වෙයාර් නෙමෙයි හાર્ඩ්වෙයාර්. එහෙනම් මේ හાર્ඩ්වෙයාර් නිවැරදිව වැඩ කරන්න තමයි ඊට පස්සේ සොෆ්ට්වෙයාර් හැදෙන්නේ. ඔන්න ඒ පාරේනවා මැෂින් ලැන්ග්වේජ් එක. ඉස්සල්ලාම හැදෙනවා මොකද්ද? හાર્ඩ්වෙයාර් හදලා ඉවරලා දෙකට හදනවා. මේක තමයි එකට හදන්නේ. අංක 1. හරිද? ඔයාලගේ ටියුටෝරියල් එක තියෙනවා මම සලකුණු කරගන්න. ඊට පස්සේ අංක 2ට හදනවා මැෂින් ලැන්ග්වේජ් එක. ඇයි මැෂින් ලැන්ග්වේජ් එක හදන්න කියන එක දැන් දන්නවා. ඇයි හදන්නේ? පරිගණකයේ වැඩ කරන භාෂාව මැෂින් ලැන්ග්වේජ් එක. මැෂින් ලැන්ග්වේජ් එක තුල තියෙන ළමයි 0යි 1යි. වෙන කිසිම ඉලක්කමක් එයා අඳුරන්නේ නැහැ. පරිගණකයේ අඳුරන එකම ඉලක්කම් දෙක තමයි 0 සහ 1. එහෙනම් 0 සහ 1 කියන්නේ විදුලිය නැත විදුලිය ඇත. බිඳුවෙන් කියවෙන්නේ විද්‍යුත් ධාරාවක් නැත කියන එක. එකෙන් කියන්නේ විද්‍යුත් ධාරාවක් ඇත කියන එක. එහෙනම් මේ දෙක තමයි මුලින්ම ලෝකේ අඳුනගත්තේ පරිගණක භාෂාව හැටියට. එහෙනම් මැෂින් ලැන්ග්වේජ් එක හැදෙනවා. ඊළඟට ඇසෙම්බලි ලැන්ග්වේජ් එක හැදෙනවා. ඇසෙම්බලි ලැන්ග්වේජ් එක මම කිව්වේ පරිවර්තනය කරන්න ඕන කියලා. එහෙනම් ඒක තමයි තුන්වෙනි එක. අපි දැන් ඉගෙන ගත්ත ඒවා. ඊට පස්සේ හැදෙනවා හයි ලෙවල් ලැන්ග්වේජස් ටික 4. හයි ලෙවල් ලැන්ග්වේජස් ටික හැදෙනවා. ඒ කියන්නේ ඔයා දැන් ලෝ ලෙවල් ලැන්ග්වේජ් එකක් තමයි මැෂින් ලැන්ග්වේජ් සහ ඇසෙම්බලි ලැන්ග්වේජ් කියන එක. හයි ලෙවල් ලැන්ග්වේජ් කියන්නේ මොනවද? මෙන්න මේවා මොනවද? මේ පෝට්‍රන් මේකත් ඇත්තටම ලෝ ලෙවල් ගන්නටනේ. C පැස්කල් වගේ ඒවා. ඊට පස්සේ මේකට වඩා හයි ලෙවල් දියුණු ලැන්ග්වේජස් අද ලෝකේ බිහිලා තියෙනවා. C++, ඒ වගේම C# වගේ ඒවා. C# මේවට කියන නම් මේ ලකුණට කියන්නේ sharp කියලා. අපි නම් කියන්නේ කොටු ලකුණ කියලානේ. ඊළඟට VB Visual Basic, ඊළඟට Java. හරිද? මේ වගේ වම තමයි high level languages හැටියට අද භාවිතා කරන්නේ. මේ ටියුටෝරියල් එකේ පහලින් තියෙනවා. එහෙනම් මේ ස්ට්‍රක්චර් එකත් පැහැදිලි වාට ලෝකයේ මුලින්ම හැදුනේ software නෙමෙයි මොනවද? hardware. ඇහෙන්නේ නැහැ මොනවත් කෙටි කෙටි ඇහෙන්නේ. එහෙම නැද්ද? හැමෝටම එහෙමද? එක ළමයෙකුට විතරක්ද? නෑ සර් ඇහෙනවනේ. අපිට ඇහෙනවා සර්. අපිට ඇහෙනවා. අපිට ඇහෙනවා සර්. ඔය සමහර ළමයිට පුතේ සිග්නල් ප්‍රශ්න තියෙනවා. මේ වෙලාවේ ওই වැහි අඳුර කරවල තියෙනවා වහිනවා සමහර පැති වලට. සිග්නල් වල ප්‍රශ්න තියෙනවා. ඒ දරුවා චුට්ටක් බලන්න එහාට මෙහාට ෆෝන් එක හරි කම්පියුටරේ නම් කම්පියුටරේ පොඩ්ඩක් අරගෙන යන්න එහාට මෙහාට හරියයි නේද? ඒ තරිඳුට මොකද ඉරක් ඇඳුනද එකපාරම? තරිඳු ඒ ඉර මකලා දාන්නකෝ. නැත්තම් අපරාධයක් මේක රෙකෝඩින් වෙනවනේ. ඊට ගමන් තරිඳුට නිින්ද ගිහිල්ලා වගේ මට පේන තියෙන. හරි. අපි ඒ ඉර මකලා දාමු. ආය අඳින්න එපා තරිඳු ඈ. එතකොට ඔන්න පැහැදිලි කරනවා අය පාරක් සිග්නල් ප්‍රශ්න ඇති පොඩ්ඩක් එහාට මෙහාට වෙලා චුට්ටක් බලන්න. එතකොට හරියයි ඈ. එතකොට ලෝකේ හાર્ඩ්වෙයාර් බිහිවීම ඊට පස්සේ මොනවද? සොෆ්ට්වෙයාර් බිහි වෙනවා. භාෂා පරිගණකයට හඳුනා ගන්න මැෂින් ලැන්ග්වේජ් එක, ඊළඟට ඇසෙම්බලි ලැන්ග්වේජස්, ඊළඟට හයි ලෙවල් ලැන්ග්වේජස් මේ කියන නම් වලින් තිබුණා. අද වෙනකොට ඒවා ටිකක් වර්ධනය වෙලා ලෝකයේ මිනිසුන් භාවිත කරන ඉහළම ගණේ හයි ලෙවල් ලැන්ග්වේජස්. ඒවා තමයි මේ රූප සටහනේ තියෙන අණුව නම් කරලා තියෙන්නේ. යන්ත්‍ර භාෂාව මුලින්ම බිහි වෙනවා. ඒ වගේම ඇසෙම්බලි ලැන්ග්වේජස් බිහි වෙනවා අංක 2ට. ඇසෙම්බලි ලැන්ග්වේජ් 11 කිරීමේ භාෂාව. ඒ වගේම හයි ලෙවල් ලැන්ග්වේජස් බිහි වෙනවා. ඉහළ ගණයේ භාෂා බිහි වෙන්න පටන් ගන්නවා. ඒ වගේම පද්ධති භාෂා බිහි වෙනවා. සිස්ටම් ලැන්ග්වේජ් කියලා වර්ගයක් බිහි වෙනවා. ඒ වගේම ස්ක්‍රිප්ටින් ලැන්ග්වේජ් බිහි වෙනවා. ස්ක්‍රිප්ටින් ලැන්ග්වේජ් කියලා කියන්නේ භාෂාවකුත් ලියන්න පුළුවන් තවත් භාෂාවකට. දැන් අපි හිතමුකෝ පැස්කල් නැත්නම් C නැත්නම් Java කියන එකත් තව කවුරු හරි හදන්න එපේ. තව කවුරු හරි ඒක තව මොන හරි දෙයකින් හදන්න ඕනේ. අන්න ඒ වගේ මේ ඉහළ ගණේ පහළ ගණේ භාෂා හදන්න තවත් භාෂා බිහි වෙනවා.
බලන්න මේක දන්වලක පුරුක්කා වගේ. එතන මේ භාෂාව පිළිබඳ දැනුම ඔයාලා මේ ගන්න. ඒතර පරිගණක භාෂා මෙන්න මේ විදිහට තමයි ලෝකේ උපත ලැබලා තියෙන්නේ. යන්ත්‍ර භාෂාව වෙනවා, එකලස් කිරීමේ භාෂාව වෙනවා, උසස් මට්ටමේ භාෂා වෙනවා, පද්ධති භාෂා වෙනවා, ඒ වගේම භාෂා ලිවීමට අවශ්‍ය භාෂා වෙනවා. ඉංග්‍රීසියෙන් කිව්වොත් machine language, assembly language, high level language, system language, scripting language කියලා. right. ක්‍රමලේඛන භාෂා කෙටියෙන් සාකච්ඡා කරොත් machine language කියන එක පරිගණක දෘඩාංග සඳහා ලියා ඇති භාෂාව මේක. ඒ කියන්නේ hardware වලට මේක ලියලා තියෙන්නේ. මෙවැනි භාෂාවක් පරිගණක පද්ධතියේ මධ්‍යම සැකසුම් එකේ CPU විසින් ඍජුවම ක්‍රියාත්මක වේ. එහෙනම් මේ CPU එකත් එක්ක දැඩි ලෙස සම්බන්ධතාවය පවත්වන භාෂාවක් තමයි machine language කියලා කියන්නේ. assembly language. ඒ යන්ත්‍රකේත කේතනය කිරීමේ භාෂාවකි. ඒ කියන්නේ බිඳුව සහ එක කියන එක එකට එකතු කරලා කෝඩ් සිස්ටම් එකක් හදලා වැඩ කරන භාෂාව තමයි assembly language කියලා කියන්නේ. high level languages. ඉහළ මට්ටමේ භාෂාව සරල හා තේරුම් ගැනීමට පහසු වන අතර ඒ ඉංග්‍රීසි භාෂාවට සමානයි. ඒතර ඉහළ මට්ටමේ පරිගණක භාෂාවක් ගොඩක් ඉංග්‍රීසි වලට සමානයි. ඒ කියන්නේ බිඳුව එක කියලා ඉලක්කම් වලින් නෙමෙයි මේක තියෙන්නේ. ඒකද ඉංග්‍රීසි භාෂාවේ විවිධ වචන වලින්. උදාහරණයකට COBOL, Fortran, Basic, C, C++, Python වගේ ඒවා. තවත් මම අර ඉස්සෙල්ලා කිව්වේ Java, JavaScript ඒ වගේ ඒවා ඉහළ මට්ටමේ පරිගණක භාෂා. ඉහළ මට්ටමේ භාෂා ඉතා වැදගත්. මන්ද ඒවා සංකීර්ණ මෘදුකාංග සංවර්ධනය කිරීමට උපකාර වෙනවා. ඒවා ටිකක් ලොකු මෘදුකාංග හදන්නයි ගන්න. හරිද? යනුව එකලස් කිරීම භාෂාව හෝ යන්ත්‍ර භාෂාව මෙන් නොව පරිශීලකයන්ට ඒ සමග වැඩ කිරීම සඳහා ඉහළ මට්ටමේ භාෂාව ඉගෙන ගැනීමට අවශ්‍ය නොවේ. ලොකු අවශ්‍යතාවයක් නැහැ. ඒක එච්චර ඉගෙන ගන්න සාමාන්‍ය දැනුමක් තිබ්බම වැඩ ගන්න පුළුවන්. ඉහළ මට්ටමේ භාෂා ස්වභාවික භාෂාවන්ට සමානයි. අපි එදිනදා කතා කරන භාෂාවන්ට සමානයි. එබැවින් ඉගෙන ගැනීම සහ තේරුම් ගැනීමට පහසුයි. ඉහළ මට්ටමේ භාෂාව සැලසුම් කර ඇත්තේ වහාම දෝෂ හඳුනා ගන්න ආකාරයට. එනම් මේ ඉහළ මට්ටමේ භාෂාවක් වැඩ කරනකොට ඉතා ඉක්මනින් දෝෂ හඳුනා ගන්න පුළුවන්. ඉහළ මට්ටමේ භාෂාව නඩත්තු කිරීම පහසු වන අතර ඒ පහසුවෙන් වෙනස් කළ හැකියි. තා ගැටලුවක් ඇති වුණොත් ටක් ගාලා නඩත්තු කිරීමේ හැකියාවකුත් තියෙනවලු. ඉහළ මට්ටමේ භාෂාව සංවර්ධනය වේගවත් කරයි. වැඩ කරන්න හැකියාව වැඩි කරනවා ඉහළ මට්ටමේ භාෂාව වලින්. ඉහළ මට්ටමේ භාෂාව සංවර්ධනය කිරීම සාපේක්ෂ ඵලදායී වේ. ඒ කියන්නේ ඉහළ මට්ටමේ භාෂාවක් එක්ක වැඩ කරන එක ගොඩක් රට සාපේක්ෂව ඒක ඵලදායීතාවය වැඩි කරනවලු. ඉහළ මට්ටමේ භාෂාව ලේඛනගත කිරීම පහසුයි. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් කරන්න පහසුයි මේක. ඉහළ මට්ටමේ භාෂාවකට බොහෝ වාසි තිබුණත් ඒ අඩුපාඩු ඇත. එය යන්ත්‍ර දෘඩාංග මත දුර්වල පාලනයක් ඇත. ඉතින් මේවත් පොඩ්ඩක් කියවා ගන්න යෝ දීලා තියෙන්නේ. මේ ඔක්කොම විභාග ප්‍රශ්න පත්‍රයකවත් කොහෙවත් අපි අහන්නේ නැහැ. ඔයාගේ දැනුම විවිධාකාරයෙන් වැඩි කරගන්න තමයි මේ සටහන් ටික අපි දීලා තියෙන්නේ. මේ තියෙන මේ වගේ high level languages කීපයක් SQL, Java, JavaScript, C#, Python, C++, PHP, iOS, Ruby, Rails, .NET මේ නම් ටික චුට්ටක් ඔළුවේ තියාගන්න කීපයක්. SQL, Java, JavaScript, C#, Python, C++, PHP, iOS, Ruby, Rails, .NET මාත් එක කියවමු. මයික් එක ඔෆ් කරගෙන බලන්න. මයික් එක ඔෆ් කරගෙන මාත් එක කියවමු කට්ටියම. SQL, Java, JavaScript, C#, Python, C++, PHP, iOS, Ruby, Rails, .NET මේ තමයි ඉහළ ගණයේ භාෂා වර්තමානයේ තියෙනවා. හાર્ඩ්වෙයාර්. දැන් හાર્ඩ්වෙයාර් ගැන දන්න නිසා ගොඩක් දේවල් අපි කතා කරන්නේ. අපි හાર્ඩ්වෙයාර් ගැන ආරම්භයෙන් ඉඳලා ගොඩාක් දේවල් කතා කරා පහුගිය දින 3-4. දෘඩාංග. දෘඩාංග කියන්නේ පරිගණකය තුල තියෙන මොනවද? අපිට මතකයි නම් පරිගණකය තුල තියෙන මොනවද? අතින් අල්ලන්න පුළුවන්, ඇහින් දකින්න පුළුවන්, ඒ වගේම කෑලි වලට ගලවන්න පුළුවන් නේද? අතින් අල්ලන්න පුළුවන්, ඇසෙන් දකින්න පුළුවන්, කෑලි වලට ගලවන්න පුළුවන්, පහසුවෙන් එහා මෙහා ගෙනියන්න පුළුවන් යාන්ත්‍රික, විද්‍යුත්, චුම්බක, විදුලිමය, විද්‍යුත් උපකරණ වලට අපි කියනවා කම්පියුටර් හાર્ඩ්වෙයාර් කියලා. දෘඩාංග කියලා. මතකද ඒ ටික? මෘදුකාංග කිය මොනවද? මෘදුකාංග කිය මොනවද? අතින් අල්ලන්න බෑ. කොයි වෙලාවක මෘදුකාංගයක් අතින් අල්ලන්න බෑ. ද වර්ඩ් හරි එක්සෙල් හරි අල්ලන්න බලන්න පුළුවන්ද කියලා. දැන් ඔයාලා මේ වැඩ කරන මේ වෙලාවේ වැඩ කරන Zoom ඇප්ලිකේෂන් එක අල්ලන්න පුළුවන්ද බලන්න? අල්ලන්න බෑ. ඇහින් දකින්නත් බෑ.
මේ මෘදුකාංගයේ කොයි වගේ එකක්ද කියලා ඇහෙන් දකින්න බෑ අපිට. හැබැයි අපිට ෆීලිංගස් තියෙනවා. මෘදුකාංගත් එක්ක වැඩ කරනකොට ගොඩක් වෙලාවට ෆීලිං වෙනවා, දකින්නවා. අපිට හැංගෙනවා, දැනෙනවා. ෆීලිංගස් කියන්නේ හැංගෙනවා, දැනෙනවා කියන එක. කියන්නේ ඇඟේ ස්පර්ශ වෙනවා වගේ මෘදුකාංගයක් අපිට දැනෙනවා, හැංගෙනවා. දැන් Zoom එක වැඩ කරනකොට Zoom එක වාට හොඳට දැනෙනවා. Word Excel එක වැඩ කරනකොට හොඳට දැනෙනවා. එහෙනම් අතින් අල්ලන්න බෑ. ඇහෙන් දකින්න බෑ. නමුත් බොහෝ ෆීලිංගස් තියෙනවා. ඒ වගේම පහසුවෙන් එහා මෙහා රැගෙන යන්න පුළුවන්. උපදෙස් පද්ධතියකට කියන නමක් තමයි මොකද්ද? මෘදුකාංග කියලා කියන්නේ. උපදෙස් පද්ධතියකට කියන නමක් තමයි මොකද්ද? මෘදුකාංග කියලා කියන්නේ. එන දෘඩාංග සහ මෘදුකාංග වල ගුණාංග තියෙනවා. ඒකත් ඔයාලට කියව ගන්න පුළුවන්. මම කීපයක් කියන්නම්. එය පරිගණක පද්ධතියක භෞතික අංගයකි. මෘදුකාංග පැත්තේ දෘඩාංග ක්‍රියාකාරී වන්නේ ක්‍රමලේඛන භාෂාවවත් මෘදුකාංග මතය. එහෙනම් දෘඩාංග ක්‍රියාත්මක වෙන්න මොනවද තියෙනවනේ? ක්‍රමලේඛන භාෂාව මෘදුකාංග තියෙන්න ඕන. ඒ ස්ථිර හැඩයක් සහ ව්‍යුහයක් ඇති අතර ඒ වෙනස් කළ නොහැක. ස්ථිර හැඩයක් හා ව්‍යුහයක් නොමැති බැවින් ඒ වෙනස් කර නැවත භාවිතා කළ හැකිය. දූවිලි ක්‍රමයෙන් ආර්ද්‍රතාවයේ තාපය වැනි බාහිර කාරක දෘඩාංග වල බලපෑම් කළ හැකිය. ඒ ස්පර්ශ බැවින් දූවිලි ක්‍රමයෙන් ආර්ද්‍රතාවයේ තාපය වැනි බාහිර කාරකයන්ට බලපෑම් කර නොහැක. ඒ ස්පර්ශ නොවන බැවින් ඒ ද්විමේ කේත සමග ක්‍රියා කරයි. එනම් බිඳුව සිට 1 දක්වා ඒ ක්‍රියාත්මක වන්නේ කෝබෝල්, බේසික්, ජාවා වැනි ඉහළ මට්ටමේ භාෂාවන්ගේ උපකාරයෙනි. එය යැපෙන්නේ යන්ත්‍ර භාෂාවෙන් පමණි. එනම් පහළ මට්ටමේ භාෂාවයි. එය යැපෙන්නේ මිනිසෙකුට පහසුවෙන් කියවිය හැකි ඉහළ මට්ටමේ භාෂාවක් මතය. පරිගණක දෝෂ හෝ වෛරස් බොහෝ විටයට බලපාන්නේ නැත. පරිගණක දෝෂ හෝ වෛරස් නිරන්තරයෙන් බලපායි. එය එක් ස්ථානයක සිට තව ස්ථානයකට විද්‍යුත් වශයෙන් මාරු කළ නොහැක. එය එක් ස්ථානයක සිට තව ස්ථානයකට විද්‍යුත් වශයෙන් මාරු කළ හැකිය. දෘඩාංගවල අණු පිටපත් සෑදිය නොහැක. පරිශීලකයන්ට තමාට කැමැති තරම් මෘදුකාංගයේ පිටපත් නිර්මාණය කරන්න පුළුවන්. ඒ තියෙනවා දෘඩාංග සහ මෘදුකාංග වල තියෙන විශේෂාංග. අපි දැන් මේ දවස්වල මේ කතා කර යන්නේ දෘඩාංග මෘදුකාංග ගැන නිසා ඔයාලට වැඩි දැනුමක් ගන්න කියවන්න තමයි මේ දීලා තියෙන්නේ. ඊට පස්සේ අපිට එනවා තවත් මාතෘකාවක් ඇනලොග් ඇන්ඩ් ඩිජිටල්. ඇනලොග් කියලා කියන්නේ ප්‍රතිසමයි කියන එක. ඇනලොග් කියලා කියන්නේ ප්‍රතිසම සංඥා විශේෂයක් ගැන මේ කියන්නේ. ඇනලොග් කියන්නේ ප්‍රතිසමයි. සමාන නැහැ කියන එක. ඩිජිටල් කියන්නේ සංඛ්‍යාංක කියන එක. අංක සහිත කියන එක. ඩිජිටල් කියන්නේ සංඛ්‍යාංක නැත්නම් අංක සහිත කියන එක. එහෙනම් පරිගණකයේ තුල මේ ඇනලොග් සහ ඩිජිටල් කියන සංඥා දෙවර්ගයේම භාවිතා වෙනවා. අද ඇනලොග් සංඥා බහුතරයක් භාවිතා වෙන්නේ නැහැ. ඩිජිටල් සංඥා තමයි භාවිතා වෙන්නේ. එහෙනම් මොකටද අපි මේ මාතෘකාව ගත්තේ? පරිගණකයේ මගින් තැනක සිට තව තැනකට යමක් sannivedanaya කරන සංඥා විශේෂය, සිග්නල් විශේෂය තමයි මේ ඇනලොග් කියලා කියන්නේ, ඩිජිටල් කියලා කියන්නේ. ඇනලොග් සංඥා සාමාන්‍යයෙන් මම ඔයාලට ඇඳලා පෙන්නන්න. මෙන්න මේ වගේ තමයි ඇනලොග් සංඥාවක් ගමන් කරන්නේ. හරිද? ඇනලොග් සංඥාවක් ඔන්න ඔහම ගමන් කරනවා. ඩිජිටල් සංඥාවක් ගමන් කරන්න ඔන්න ඔය විදිහට. සමාන්තරව ඩිජිටල් සංඥාවක් ගමන් කරනවා 0 සහ 1 වශයෙන්. සමාන්තරව. හැබැයි ඇනලොග් සංඥා ගමන් කරන්න ධ්වනීන් හැටියට. මේකේ ගමන් කරන ශබ්දය ඇනලොග් සංඥාවල ගමන් කරන්නේ ශබ්දය පමණි. ඒ නිසා මේකට අපි කියනවා ශබ්ද තරංග කියලා. මුල් කාලේ මේ ශබ්ද තරංග භාවිතා කළා පරිගණකත් එක්ක වැඩ කරන්න. හැබැයි ඩිජිටල් සංඥාවල තියෙන්නේ 0 සහ 1. හැම වෙලෙම තියෙන්නේ මොනවද? 0කුත් 1කුත්. 0 සහ 1 කියන වර්ගයේ සංඥා විශේෂය නැත්නම් ඒ මගින් හදා ගන්න කෝඩ් විශේෂය තමයි මොකද්ද ළමයි? ඩිජිටල් සංඥා කියන්නේ. අද වෙනකොට ජනප්‍රියම සංඥා විශේෂය. පරිගණක තුළ භාවිතා වන දත්ත තොරතුරු හොමාරු කරන්න භාවිතා කරන ජනප්‍රියම සංඥා විශේෂය ඩිජිටල් සිග්නල්. එහෙනම් අපි ඇනලොග් කියන්නේ සිග්නල් විශේෂයක්, ඩිජිටල් කියන්නේ සිග්නල් විශේෂයක්.
බලමු ඒ ටිකේ මොනවද කියන්නේ කියලා. ඇනලොග් ඩිජිටල් ගැන මොනවද කියන්නේ කියලා බලමු. මේ රඳා පවතින්නේ භෞතික ඇනලොග් පද්ධතිය මතය. එය විවික්ත සංඥා පද්ධතිය මත ක්‍රියාත්මක වේ. මෙම ක්‍රමයේ ගණනය කිරීම මූලික වශයෙන් සමීකරණ බවට පරිවර්තනය කර පසුව විද්‍යුත් සංඛ්‍යාංක බවට පරිවර්තනය වේ. මෙම ක්‍රමයේ ගණනය කිරීම ද්විමීය සංඛ්‍යා බවට පරිවර්තනය වේ. තවදුරටත් කියනවා නම් 1 සහ බිඳුව හැටියට. ක්‍රියා කිරීමට භෞතික ප්‍රතිසම අවශ්‍ය වේ. ක්‍රියා කිරීමට විවික්ත සංඛ්‍යාව අවශ්‍ය වේ. එය ප්‍රස්ථාර ස්වරූපයෙන් ප්‍රතිදානය ලබා දෙයි. ඒ විවික්ත අගයන් ස්වරූපයෙන් ප්‍රතිදානය ලබා දෙයි. නිර්වද්‍යතාවයේ සාපේක්ෂව අඩුය. ඔන්න නිවැරදිතාවය අඩුයිලු. නිර්වද්‍යතාවයේ සාපේක්ෂව ඉහළයි. අඩු වේගකින් ක්‍රියාත්මක වෙනවලු. ඉතා ඉහළ වේගකින් ක්‍රියාත්මක වෙනවලු ඩිජිටල් සංඥා. අඩු නම්‍යශීලී බැවින් වෙනස්කම් කිරීමට අපහසු වේ. ඉතා නම්‍යශීලී වේ ඩිජිටල් සංඥාව. අඩු ධාරිතාව පිළිබඳ මතකයක් ඇත. ඉහළ ධාරිතාවයකින් යුත් මතකයක් ඇත. එහි යෙදුම සමහර යෙදුම් වලට සීමා වේ. එහි යෙදුම සමහර යෙදුම් ගණනාවකට සීමා වේ. බලන්න එකකින් තව එකක් බොහෝ වෙලාට වෙනස් වෙනවා විශාල වශයෙන්. ව්‍යාපාර යෙදුම් සඳහා කිසිසේත්ම අදාළ නොවේ. ඒ කියන්නේ ව්‍යාපාර කටයුතු සඳහා ඇනලොග් සංඥාවක් වැදගත් වෙන්නේ නැහැ. එය ව්‍යාපාර යෙදුම් සඳහා බෙහෙවින්ම සුදුසුයි. ඒට ඇල්ෆා සංඛ්‍යා දත්ත සැකසිය නොහැක. ඒට ඇල්ෆා සංඛ්‍යා දත්ත සැකසිය හැක. ඒට RF තාක්ෂණය අවශ්‍ය වේ. ඒට IP ජාලකරණය අවශ්‍ය වේ. හරිද? ස්ථතික නාලිකා පැවරුමක් මේක. අවශ්‍ය පරිදි ස්වයංක්‍රීයක නාලිකා පවතී. කියලා ඇනලොග් සංඥා සහ ඩිජිටල් සංඥා වර්ග දෙක විශේෂයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ඔපරේටින් සිස්ටම්. මෙහෙයුම් පද්ධතිය කියලා පාඩමක් තියෙනවා. අපි මේ පාඩම් ඉවර කරලා තියෙන්නේ. ඒ නිසා මම කියව ඉන්න නෑ මෙහෙයුම් පද්ධතිය ගැන. ඔයා මේ ටික කියව ගන්න. මෙහෙයුම් පද්ධතිය ගැන අපි ගොඩාක් දේවල් කිව්වා. ඒකේ තියෙන විශේෂ ලක්ෂණ ටික තමයි මේ තියෙන්නේ. මෙහෙයුම් පද්ධතියක් ඇයි අපිට ඕන වෙන්නේ? මතක කළමනාකරණය, මෙමරි මැනේජ්මන්ට් වලට, තැටි ප්‍රවේශයට, ඒ කියන්නේ ඩිස්ක් ඇක්සස් වලට, දත්ත සේව් කරන්න, දත්ත ඕපන් කරගන්න, ඒ වගේ දේවල් වලට අපිට ඩිස්ක් ඔපරේටින් සිස්ටම් එකක් ඕන. පරිශීලක අතුරු මුහුණත් නිර්මාණය කිරීමට. හරිද? ක්‍රියේටින් යූසර් ඉන්ටර්ෆේස්. ඒ කියන්නේ වැඩ කරන කෙනාට එක එක අතුරු මුහුණත් හදන්න. මේ තියෙන අතුරු මුහුණතක්. හරිද? මේ තියෙන තවත් අතුරු මුහුණතක්. මම මේක ඩබල් ක්ලික් කරමුම මේ අපිට ආවේ තවත් අතුරු මුහුණතක්. අන්න ඒ වගේ අතුරු මුහුණත් හදා ගන්න අපිට ඔපරේටින් සිස්ටම් එක ඕන. සමාන්තරව ක්‍රියාත්මක වන විවිධ වැඩසටහන් කළමනාකරණය කිරීමට. managing the different programs operating parallel. හරිද? ඒ කියන්නේ parallelly අපිට පුළුවන් මේ ඔපරේටින් සිස්ටම් එක නිසා වැඩ දෙක තුනක් හතරක් කරන්න. දැන් මම මේ වෙලාවේ රෙකෝඩින් එකක් කරනවා, මේ වෙලාවට ඔයගලට වොයිස් දෙනවා, මේ වෙලාවට ඔයගොල්ලොන්ට ඇනිමේෂන් මේ ලෙසන් එක එහාට මෙහාට කරනවා. මේ ඔක්කොම කරන්නේ ඔපරේටින් සිස්ටම් එක නිසා. හරිද? ඒ හා සමානව දෘඩාංග වැඩ කිරීම පාලනය කරයි සහ කළමනාකරණය කරයි. Likewise it controls and manages the hardware's working. හાર્ඩ්වෙයාර් වැඩ කරන්න පරිගණකයේ තියෙන සියලුම හાર્ඩ්වෙයාර් එකිනෙක සම්බන්ධ කරලා වැඩ කරන්න අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන්නේ මොකක්ද ළමයි? ඔපරේටින් සිස්ටම් එකක්. එහෙනම් ඔපරේටින් සිස්ටම් එක ගැන අපි ගොඩ දේවල් කතා කරා. ඔන්න දැන් ඔපරේටින් සිස්ටම් එක අවශ්‍ය වන්නේ ඇයි කියලාත් අපි කතා කරලා ඉවරයි. application of operating system මේ ටිකත් ඔයා කියව ගන්න ඕන. application of operating system එකේ තියෙන application ස්වරූපේ, යෙදුම් ස්වරූපේ මොකක්ද කියලා මේවා කියවන්න ගියොත් කාලය ගොඩක් යන නිසා මම ඒ ටික කියවන්නේ. ඔයාලා ටියුටෝරියල් එක තියෙනවා. ඒ ටික කියවගෙන යන්න. මෙහෙයුම් පද්ධති වර්ග ඒවත් අපි කතා කළා. තැටි මෙහෙයුම් පද්ධති ඩිස්ක් ඔපරේටින් සිස්ටම් ලෝකේ මුල් වරට නිපදුනේ DOS කියලා ඔපරේටින් සිස්ටම් එක. ඩිස්ක් ඔපරේටින් සිස්ටම් එක අද භාවිතය වෙන්නේ බොහොම අඩුවෙන්. ඒ වගේම වර්තමානයේ භාවිතය මොකද්ද? Windows ඔපරේටින් සිස්ටම් එක. ඒ වගේම වර්ක් ස්ටේෂන් වල වගේ විශාල පරිගණක පද්ධතින් වල භාවිතය වෙනවා Unix කියන ඔපරේටින් සිස්ටම් එක. හරිද? එතකොට මේ DOS ගැන තියෙනවා. DOS වල තියෙන විශේෂාංග තියෙනවා. DOS විධාන වර්ග තියෙනවා. අභ්‍යන්තර විධාන සහ බාහිර විධාන කියලා වර්ග දෙකකට DOS කැඩෙනවා. ඉතින් මේවා අද භාවිතා වෙන්නේ නැහැ. ඔයගොල්ලෝගේ දැනුමේ අවශ්‍යතාවයට තමයි මම මේ ටික අතුළු කරලා තියෙන්නේ. ඒ නිසා ඒවා පොඩ්ඩක් කියව ගන්න. Windows මෙහෙයුම් පද්ධතිය කියන්නේ මොකක්ද කියලා අපි දැන් කතා කරලා ඉවරයි. ඒකනත් හොඳ දැනුමක් තියෙනවා. ඒ වගේම Windows මෙහෙයුම් පද්ධතියේ මූලද්‍රව්‍ය. Windows මෙහෙයුම් පද්ධතිය මොනවද තියෙන්නේ කියලා. graphical user interface එකක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක්. graphical user interface එකක් කියලා කියන්නේ ඔන්න ඔය වගේ පේන එකට desktop එකකට. ඒ වගේම icons, ලේඛන යෙදුම් වැඩසටහන් නිරූපණ තියෙනවා. ඒ වගේම ටාස්ක් බාර් එකක් තියෙනවා. ඉස්සරහා පාඩමේදී මම කතා කරනවා. ස්ටාර්ට් බටන් එකක් තියෙනවා. Windows Explorer එක තියෙනවා. mouse button එක තියෙනවා. hardware compatibility එක තියෙනවා. software compatible එක තියෙනවා. help එකක් තියෙනවා. දැන් මම මෙහෙම කියවන යනකොට ඔයාලා හිතනවා ඇති දැන් කියවලා මේක ඉවර කරා කියලා නෑ. මේ පාඩම් වල ඉදිරියේදී මම ඉතාම මනවින් පැහැදිලි කරනවා. ඒ නිසා මේ ඔයගොල්ලෝ දන්න දේවලුත් නිසා මම වැඩි කාලයක් ගන්න තු යනවා. අපිට තව දේශන ගොඩක් ඉස්සරහට කරන්න තියෙන නිසා.
ඒ වගේම Windows මෙහෙයුම් පද්ධතිය අනුවාදන. Windows මෙහෙයුම් පද්ධතිය තියෙනවා අනුවාදන. ඒ කියන්නේ versions. මේ Windows මෙහෙයුම් පද්ධතිය ලෝකෙට බිහි වුණ විදිය තියෙන්නේ. 1985 Windows 1.01, ඒ වගේම 93 NT 3.1, 95 95, 98 98, 2000 Windows 2000, 2000 දී ආයෙත් තව Windows Me 1, 2001 දී Windows XP එලා තියෙනවා. ඒ වගේම 2005 දී Windows XP Professional ඇවිල්ලා තියෙනවා. 2007 දී Windows Vista, 2009 Windows 7, 2012 Windows 8, 2015 Windows 10, 2016 Windows 7 2016 එලා තියෙනවා. දැන් 2021 එලා තියෙනවා Windows 2021 කියන version එක. ඉතින් මේ වගේ ඒවා ලෝක වෙළඳ පොලේ අපිට ලබා ගන්න පුළුවන්. ඔයාගේ පරිගණකයේ මේ වගේ Windows operating system එකක් කුමක් හෝ එකක් අනිවාර්යයෙන්ම ඇති. ඒ වගේම Unix කියන මෙහෙයුම් පද්ධතිය අවසානට අද කතා කරනවා. නේද? මයික් ඔන් කරගෙන ඉන්න තෝ ඔෆ් කරගෙන ඉන්න. Unix මෙහෙයුම් පද්ධතිය යනු 1970 දශකයේ සංවර්ධනය කළ ලද පැරණිතම මෙහෙයුම් පද්ධතියයි. Unix මෙහෙයුම් පද්ධතියට අදාළ පහත කරුණු සලකා බලන්න. බහුකාර්ය ලක්ෂණ සහිත මෙහෙයුම් පද්ධතියකි. එය බහුපරිගණක මෙහෙයුම් පද්ධතිය ඇත. ඒ කියන්නේ මේ සාමාන්‍ය Windows වගේ තනි පුජ්‍යලයකට පාවිච්චි කරන්න නෙවෙයි Unix හදලා තියෙන්නේ. කණ්ඩායමක 25ක් 50ක් ඉන්නවනේ ඒගොල්ලෝ ඔක්කොටම වැඩ කරන්න Unix වගේ operating system එකක් ඕන. ඒ සෑම ආකාරයකම දෘಢාංග මත ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන අතර විවෘත මූලාශ්‍ර චලන සඳහා උච්ඡේදනයක් සපයයි. ඒ සංසන්දනාත්මකව සංකීර්ණ ක්‍රියාකාරීත්වය ඇති අතර එබැවින් නොපුහුණු පරිශීලකට ඒ භාවිතා කළ නොහැක. දැන් Windows වගේ නෙවෙයි. කාට හරි මේ පිළිබඳ හොඳ අත්දැකීමක් නැත්නම් Unix පාවිච්චි කරන්න බෑ. මෙම ක්‍රමයේ භාවිතා කළ හැකි පුහුණුව ලබා තැනත්තාට පමණි. මෙම පද්ධතිය තවත් අඩුපාඩුවක් නම් ඒ පරිශීලකයාගේ ක්‍රියාවේ ප්‍රතිපාක ගැන දැනුම් දීමක් හෝ අනුතුරැංගීමක් නොකරයි පරිශීලකයේ ක්‍රියාව හරියද වැරදිද යන්නේ. ඒ කියන්නේ Windows වල නම් අපි මොනවා හරි වුණාම වැරදි කියලා කියනවා. දැන් ඔයා කරපු දේ වැරදි කියලා Windows වල මැසේජ් එකක් හරි දෙනවා. හැබැයි Unix වගේ දෙක එහෙම මැසේජ් එකක්වත් දෙන්නේ නැහැ. ඉතින් ප්‍රොෆෙෂනල් වෙච්ච පුජ්‍යලයෝ මේ පිළිබඳ දැනුම හදාගත්තු පුජ්‍යලයෝ තමයි මේ වගේ ඔපරේටින් සිස්ටම් පාවිච්චි කරන්න ඕන. ඉතින් අපි අද ලොකු ලෙසන් එකක් කරා. මේ ලෙසන් එක වාට මතක ඇති. ඒක මම ඔයාලට PDF කරලා දාන්න. ලියා ගන්න බැරි වෙච්ච පොතක ලියා ගන්න කොලේක. ඒ වගේම අපි පහුගිය දවසේ කළා මෙන්න මේ ලෙසන් එක මතක ඇති වාට. මේ ලෙසන් එක ගැනත් මට අද කතා කරන්න කියලා ආවේ. ඒක ගැන මට කතා කරන්න අද කාලෙ මදි වුණා. ඊළඟ දවසේ අපි ඒක කතා කරමු. ඊට පස්සේ අපි දැන් දෙවෙනි ටියුටෝරියල් එක ඉවර කළා. ටියුටෝරියල් එකකුත් ඉවර කළා. පළවෙනි පාඩමකුත් ඉවර කළා. මෙන්න මේ වගේ දුන්නු පාඩම් මාලා අංක 1ත් ඉවරයි. දැන් මේ පාඩම් මාලා අංක 2 කියන පාඩම අද ඉවර වුණේ. එතකොට මම පාඩම් මාලා අංක 3 ඔයගොල්ලන්ට දාලා ඇති. මම අදත් දාන්නම්. ඒවා print out ගන්න. අලුතෙන් එකතු වෙච්ච ළමයි ඉන්නවනම් ටියුටෝරියල් මට group එකේ message කරන්න. මම ඔයගොල්ලන්ට ටියුටෝරියල් ඔක්කොම දෙන්නම් print out ගන්න. ඒ වගේම මම හිතනවා හැම කෙනෙක්ම මේ හැම ටියුටෝරියල් එකක්ම print out අරගෙන ඇති කියලා. print out අරගන්න නැතුව ඔහේ කම්මැලිකමෙන් ඉන්න එපා. එහෙම වුණොත් අනිවාර්යයෙන්ම ඔයාලට මේ කෝස් එකෙන් ඵලදායීතාවයක් ගන්න බෑ. විශාල දැනුම් සම්භාරයක් ඔයාලට මේ දෙන්නේ. දැන් පන්ති කාමරයක නම් අපි මේවා ගොඩක් ලියවනවා. දැන් ඔයාලට ලියව ඉන්න බෑ. ඒතර අපිට දවස් 20න් කෝස් එක ඉවර කරන්න බෑනේ. පන්ති කාමරයක ඉන්න ළමෙක් සාමාන්‍යයෙන් මාසයක් විතර මේ ටියුටෝරියල් එක ඉගෙන ගන්නවා ලියලියා. ඉතින් ඔයාලට අපි දවස් 2කින් 3කින් මේක ඉවර කරනවා. ඉතින් ඒ අනුව අපි මේ දෙවෙනි ටියුටෝරියල් එක අද කතා කරලා ඉවර වුණා. ඒතර ලබන ඊළඟ බ්‍රහස්පතින්දා අය ක්ලාස් එක තියෙනවා. එදාට කතා කරන්නේ තුන්වෙනි ටියුටෝරියල් එක සහ ප්‍රැක්ටිකල් පැත්තේ Windows ගැන ප්‍රැක්ටිකල් එකක් කරනවා. ඊළඟට මේ සතියේ ඉවර වෙනකොට අපිට MS Word පටන් ගන්න පුළුවන් මේ කම්පියුටර් සයන්ස් උත් එක්ක කලෝමේ. ඉතින් ඒ නිසා හැමෝම සම්බන්ධ වෙලා කරගන්න. මම කිව්වා තව සතියක් යනකොට තව ළමයි 20ක 25ක ටීම් එකකුත් එකතු වෙනවා. මේ ගෲප් එකේ තව ඉන්නවා ළමයි ගොඩක් අතරින් පතර එන අය. ඉතින් ඒගොල්ලොත් මේකට සම්බන්ධ වෙයි. ඒ වගේම දැන් මේ වෙලාවේ ඉන්න අය හැමෝම ඔළුවේ තියාගන්න පේමන්ට් එක ගෙවා ගන්න. නැති වුණොත් ඔක්තෝබර් 10 ඒ කියන්නේ මේ මාසේ 10න් පස්සේ තියෙන ලෙසන් එකට ඔයාට එන්න බැරි වෙනවා. පේමන්ට් එක ගෙවන විදිහේ රුපියල් 10 රෙජිස්ට්‍රේෂන් එක ගෙවන විදිහේ මම දාලා තියෙනවා. හැමදාමත් ගෲප් වලට දානවා. ඒක අහක බලාගෙන වගේ ඉන්න නැතුව වැඩේ ඉවර කරගන්න. නැත්නම් කෝස් එකේ හොඳම සාරය හොඳම කොටස වාට නැති වෙලා යයි මේ වටිනා සර්ටිෆිකේට් දෙක ඔයාට ගන්න බැරි වෙයි. right එහෙනම් thank you very much. අද computer science lesson එක ඉවරයි. තව විනාඩි 10කින් 15කින් ඒ කියන්නේ 8 වෙනකොට ඔයාට දෙනවා. 8ට පෙර මම link එක එවනවා. සම්බන්ධ වෙන්න management lesson එකත් අද කරනවා. දෙවෙනි lesson එකටත් හැමෝම සම්බන්ධ වෙන්න. මොකද management lesson එකට සම්බන්ධ නොවන අයට certificate දෙකෙන් එකක්වත් හම්බෙන්නේ නැහැ. ඒකත් හොඳට මතක තියාගන්න. මේ course එක දෙකම කරගන්න නැත්නම් තමයි certificate දෙකම හම්බෙන්නේ. දෙකෙන් එකක් කරගත්තොත් එක certificate එකක්වත් හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ course එකෙන් වැඩක් නැහැ කියන එක. ඒක මම group එකට message එකක් දානවා. right
thank you very much එහෙනම් ඊළඟ lesson එකේ තව විනාඩි 15ක් 10ක් කරලා අපි හම්බෙමු. සර් කියන්න Thank පුතේ. you, sir. කියන්න පුතේ. ඔව් සර් කියන්න පුතේ. මේ එක්සෑම් එක කරන්නේ ඔන්ලයින්ද නැත්නම් මේ අපි ආයතනයට එන්න ඕනිද? නෑ පුතේ online දෙන්නේ. online මම exam එකට පෙර exam paper එක දවස් දෙකකට විතර කල්ලාතු ඔයගොල්ලෝට උගන්වනවා. exam paper එක. ඒ paper එකේ ප්‍රශ්න 100ක් එනවා කියන්නකෝ. ඉරි ගහන ඒවා තියෙනවා. වට touch කරන්න තියෙන්නේ උඩින් ප්‍රශ්න තියෙනවා යටින් උත්තර 3 තියෙනවා සිංහලෙන්. උඩින් ප්‍රශ්න කිව්වා උත්තර 3 එකක් ඔයා select කරන්න තියෙන්නේ. ඒතර ඒ හා සමාන paper එකක් මම දවස් දෙකකට කල්ලාතු කරනවා. කළා ඒ paper එකට සමාන paper එකක්. ඒ කියන්නේ මේ paper එක එකේ තියෙන ප්‍රශ්න 75%ක්ම එනවා ෆයිනල් පේපර් එකේ. ඊට පස්සේ ඔයාලට තනියෙන් දෙනවා මේ පේපර් එක කරන්න. එහෙනම් එක්සෑම් එක ගැන බය වෙන්න එපා. ඒක අමාරු නැහැ. හරිද? ලියන එක්සෑම් නැහැ. ආයතනයට එන්න ඕනෙත් නැහැ. ලියන්න ඕනෙත් නැහැ. ඔන්ලයින්ම තමයි එක්සෑම් එක කරන්න තියෙන්නේ. හරි සර් හරි ඕකේ තව කාට හරි මොනවා හරි ප්‍රශ්න තියෙනවා ඒක කතා කළා. මොනවද තියෙනවා කියන්න. සර් පේමන්ට්ස් කියන ලාස්ට් ඩේ එකවද? පේමන්ට් මෙහෙමයි පුතේ. දැන් රෙජිස්ට්‍රේෂන් එක ගෙවලා ඉවර වෙන්න ඕන ඔක්තෝබර් 10ට පෙර. රුපියල් 1000යි නේ රෙජිස්ට්‍රේෂන් එක. එතකොට ඔයාලට කෝස් එකට යනවා රුපියල් 5000ක්. ඒ 5000 අඩු ගානේ ඔක්තෝබර් 20 25 වෙනකොට ඒකෙන් භාගයක්වත් ගෙවන්න ඕන. ඒක අපි කොටස් 3කට ගෙවන්න පුළුවන් කිව්වන් රුපියල් 2000 ගානේ ගෙවලා කොටස් දෙකක්. ආයෙ රුපියල් 1000ක් ගෙවලා එහෙම කරන්න පුළුවන්. එහෙම නැත්නම් 2500 කොටස් දෙකකට ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් කීප දෙනෙක් මුළු මුදලම රුපියල් 7000ම දාලා තිබුණා. ඉතින් එහෙමත් ඕන නම් සල්ලි තියෙනවා නම් ගෙවන්න පුළුවන්. ඉස්සෙල්ලා රුපියල් 1000 ගෙවලා ඉන්න. නැත්තම් ඔයාට මේ ඇටෙන්ඩන්ස් නැති වෙලා මේ ඔයාගේ ඩිස්කනෙක්ට් වෙනවා ඔයාගේ සම්බන්ධතාවය. ඒ කියන්නේ ඔයාට ඊළඟට එන්න බැරි වෙනවා කෝස් එකට 10 වෙනිදාන් පස්සේ. හරිද පුතේ? හරි මම සර් thank you. ගෲප් වලට ওই විස්තර ඔක්කොම දාලා තියෙන්නේ. ඒකන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න කියලා මම හැමෝම අය පාරක් හැමෝටම කියනවා. රයිට් එහෙනම් වෙන ගැටලු නැතුව ඇති. තියෙනවා නම් ඊළඟ දේශනය අහන්න. දැන් මම මේකෙන් අයින් වෙනවා. ඔයාලා ඊට පස්සේ විනාඩි 10කින් 15කින් ඊළඟ ලෙසන් එකට එන්න. රයිට් thank you.